හරි. මේකේ පළවෙනි දෙකෙන් අහන්නේ ඉස්සෙල්ලාම මේ දීලා තියෙන ප්‍රකාශය වැලිඩ්ද නැද්ද කියලා බලන්නලු. determine whether මේ ස්ටේට්මන්ට් එක වැලිඩ්ද නැද්ද කියලා using truth tables. වැලිඩ් කියන්නේ මොකද්ද? මම කිව්වා වැලිඩ් මොකක් හරි ස්ටේට්මන්ට් එකක් වැලිඩ් වෙන්නේ එයාගේ ඒ ස්ටේට්මන්ට් එකට අදාළ truth table එක ගහලා හැම අවස්ථාවකටම true කියලා එනවනම් ඒ කියන්නේ tautology එකක් වෙනවනම් තමයි වැලිඩ් වෙන්නේ. වැලිඩ් ස්ටේට්මන්ට් එකක් වෙන්න නම් ඒක tautology එකක් වෙන්න ඕනේ ඒ ස්ටේට්මන්ට් එක. එහෙම නැත්නම් tautology එකක් වෙන්නේ නැත්නම් invalid. contradiction එකක්ම වෙන්න ඕනේ නැහැ. tautology එකක් වෙන්නේ නැත්නම් ස්ටේට්මන්ට් එක invalid. හරි බලමු අපි දෙවෙනි එක ඉස්සෙල්ලා. P ඕනි Q ඕනි not Q එකත් ගහගමු. P implies Q ඕනි P implies not Q ඕනි ඒ දෙකේ O එක ඕනි. හරි මෙච්චර ලොකුවට ඔන්න PQ දෙන්න විතරනේ ඉන්නේ. අපි බලමු true 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 false false true false false. तर මේක false true false true Q ගේ negation එක. तर P implies Q කියන්නේ වරදින්න පුළුවන් P true වෙලා Q false වුණොත් විතරයි. तर එතනට විතරයි false එක එන්නේ. අනිත් හැම තැනටම true එක එනවා. P implies not Q එකේදී P true වෙලා not Q false වෙන්න බෑ. तर එහෙම වෙන්නේ මෙන්න මෙතනනේ. P true වෙලා not Q false වෙලා තියෙනවා. तर මේක වෙන්න බෑ. අනිත් අවස්ථා තුනම පුළුවන්. ඊට පස්සේ මේකේ අපි O එක ගත්තම අපි දන්නවා O කරද්දී දෙන්නගෙන් එක්කෙනෙක් true වෙලා හිටියොත් ඇති true වෙන්න. तर මේ අපි බලන්න ඕනි මෙන්න මේ column එකයි මේ column එකයි. तर ඒකේ පළවෙනි එක true false කියන්නේ true වෙනවා. false true කියන්නේ true. අනිත් දෙක true. तर පේනවා ඔකට හැම එකක්ම true කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දීපු ප්‍රකාශයේ එකට දීලා තියෙන ස්ටේට්මන්ට් එක tautology එකක් වෙනවා. तर අපිට කියන්න පුළුවන් therefore මේ ස්ටේට්මන්ට් එක is a tautology. therefore valid කියලා කියන්න පුළුවන්. වෙන මොනවා හරි තිබ්බද ගැටලු? පළවෙනි ටියුටෝරියල් එකෙන් මේ හතරෙනි එක අපි කරන්න යන්නේ මේ පළවෙනි එකට අදාළව ඒකත් ඉස්සරහට තියෙන එක දැන් කතා කරන්න නැතුව ඉස්සරහදී බලමු. දෙවෙනි ටියුටෝරියල් එකෙත් බැරි එකක් තිබ්බනේ. මේකේ දෙවෙනි එකේ හතරෙනි එක.
ඒකත් ඔකටිට මේ අවස්ථාවේ තාම බැහැ අපි අද කරන එකෙන් පස්සේ පුළුවන්. අ, අපි අද මේ ඉගෙන ගන්න එකෙන් ඒවා පුළුවන් වෙනවා. එහෙනම් අපි දෙවෙනි මේක ඇලට යමු. logic in proof කියන එක. මේක ගොඩක් වැදගත්. මේ දැන් මුලදිම මම කිව්වා logic කියන්නේ මොකක්ද කියලා අර මොනවා හරි දත්ත ටිකකින් පටන්ගෙන අපි යනවා මොකක් හරි අන්තිම රිසල්ට් එකක් ගන්නවා. ඒ ගන්න පිළිවෙල ඒ ගන්න ක්‍රමයට තමයි මම කිව්වේ ලොජික් එක දාලා තමයි අපි එහෙම මෙතන ඉඳන් මේ වගේ මුල පටන් ගන්න තැන ඉඳන් අන්තිම තැනට යන්නේ හරියට ලොජික් පාවිච්චි කරලා තමයි යන්න ඕනේ. ඒතර ඒක කොහොමද කරන්න කියලා තමයි දැන් මෙතන කියලා දෙන්නේ. හරි. දැන් ආගියුමන්ට් එකක් කියන්නේ ඉස්සෙල්ලාම දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා මුලදිම මේ පටන් ගන්න දේවල් තියෙන. එයාලා කියනවා මෙන්න මේ දේවල් මේ දේවල් ඒ විදිහට වෙනවා නම් එයා කියන විදිහට ඒක හරියට වෙනවා නම් මෙන්න මේ අන්තිම එකත් වෙනවා කියලා කියනවා. ඒක තමයි එයාගේ ආගියුමන්ට් එක වෙන්නේ. මොකද ආගියුමන්ට් එක වෙන්නේ මුලදී එයා මොනවා හරි මේ කියන්නේ ඔබ්සර්ව් කරලා නැත්නම් ප්‍රැක්ටිකල් කරලා මොනවා හරි එයා හොයාගන්නවා. එයා නැත්තම් වෙන කවුරු හරි හොයාගත්ත ඒවා තියෙනවා කියමුකෝ. ඒවා හරි නම් මේ එයා අලුතින් එකක් ගේනවා. මෙන්න මේකත් හරියන්න ඕනි කියලා. ඒක තමයි යාගේ ආගියුමන්ට් එක වෙන්නේ. හරි. එතකොට මේක මුලින්ම කියනවා an argument consists of set of propositions called premises together with another proposition purported to follow from the premises called the conclusion. ඒ කියන්නේ ආගියුමන්ට් එකක් කියන්නේ මොකක් හරි set of premises. මේ මුල කට්ටිය ඒ කට්ටියට කියනවා set of propositions called premises. तर premises තමයි අර මුලදී එයා කියන්නේ මෙන්න මේවා වෙනවා නම් කියලා පටන් ගන්න ඔය අර ඒ කියන කරුණු ටිකට තමයි premises කියලා කියන්නේ. ඒ දත්ත වගේ එයා කියනවා මෙන්න මේවා වෙනවා කියලා අර මුලදිම කියන කට්ටිය තමයි premises වෙන්නේ. අන්තිමට හම්බෙන එයා අන්තිමට කියන රිසල්ට් එක තියෙන මේක වෙනවා කියලා. ඒක තමයි conclusion එක කියන්නේ. හරි. ඒතර ආගියුමන්ට් එකක් කියන්නේ මෙන්න මේ premises නුයි conclusion නුයි කියන්නේ මෙහෙම proposition set එකක් premises කියලා කට්ටියකුයි conclusion කියලා තව proposition එකකුයි conclusion එක follow වෙන්නේ premises වලින් කියලා කියනවා. An argument consists of a set of propositions called premises කියන්නේ මේ කට්ටියකින් සංයුක්ත වෙනවලු සහ තව එකක් together with another proposition purported to follow from the premises. ඒ කියන්නේ තව proposition එකක් මේ කලින් මුලදී premises වලින් ගම්ම්‍ය වෙන විදියට අලුත් proposition එකක් ඒක conclusion එකලු. ඒ ඔක්කොම propositions ඒ මුළු කෑල්ලටම තමයි ආගියුමන්ට් එකක් කියලා කියන්නේ. එහෙම හිතන්න ඕනේ නැහැ ලොකුවට ආගියුමන්ට් එකක් කියන්නේ කවුරු හරි ඇවිල්ලා කියනවා මෙන්න මේවා වෙනවා නම් මගේ අලුතින් මෙන්න මෙයත් conclusion එකත් වෙන්න ඕනි කියලා එයා කියනවා. ඒතර එයා කියන්නේ මේ මුළු කෑල්ලම. ඒක තමයි එයාගේ ස්ටේට්මන්ට් එක. මුලදී කියන මේ premises වලින් මෙහෙම ඒවා හරිනම් මේ premises මෙහෙම තියනවලු. ඒවා හරි කියලාත් එයා කියන්නේ හරි කියලා තමයි එයා ගන්නෙ. මුලදී assume කරනවා මේවා හරියට වැඩ කරනවා කියලා. ඊට පස්සේ එයා කියනවා අන්න එහෙනම් මේ අලුත් එක්කෙනත් හරියන්න ඕනි කියලා. ඒ වගේ එකක් තමයි එයාගේ ආගියුමන්ට් එකක් දෙද්දී එයා ඒ විදිහට තමයි මොකක් හරි දෙයක් කියන්නේ. හරි. ඒතර එයාගේ ආගියුමන්ට් එක නිවැරදි වෙන්නේ කොහොමද? මොන අවස්ථාවේදීද? මේ premises කීපයක් තියෙන්න පුළුවන්. අන්තිමට ගන්න conclusion එක ගොඩක් වෙලාට එක proposition එකක් තමයි ගන්න. කියන්නේ premises කීපයක් තියෙන්න පුළුවන්. මුලදී propositions කීපයකින් ගම්ම්‍ය වෙනවා කියලා ගන්නවා. තව අලුත් proposition එකක්. මේකට P1 P2 P up to Pn අරන් තියෙනවා මුල premises ටික.
ප්‍රෙමිසස් කියන්නේ එයාගේ මුල assume කරන කට්ටිය. නිවැරදි ඒ කියන්නේ මුලදී හරි කියලා ගන්න දත්ත ටික අන්තිමට එයාගේ රිසල්ට් එක තමයි කන්ක්ලූෂන්. ඒක Q කියලා දීලා තියෙනවා. ඒතර එයා කට්ටිය මේ කට්ටිය දෙනවා then the argument is valid if p1 and p2 and up to pn imply කරනවා නම් Q කියන එක. අපි බලමු එහෙම එකට කියන්නේ කියලා. මෙහෙමයි. දැන් p1 p2 p3 කියලා up to pn. ඒතර n සංඛ්‍යාවක් එයා propositions මුලදී පටන් ගන්නවා. මේව තමයි එයාගේ premises. ඊටසේ එයා කියනවා මෙන්න මේ කට්ටියගෙන් අලුත් ප්‍රොපොසිෂන් එකක් එනවා කියලා. ඒතර එයා කියන්නේ මෙහෙම දෙයක්. ඔය P1, P2, P3 up to Pn හැම එක්කෙනාම හරිනම් මෙයා මෙහෙම වෙනවා නම් මෙයා මෙහෙම වෙනවා නම් මේකත් ඒ විදිහට වෙනවා නම් Pn කියන එක්කෙනත් ඒ විදිහට වෙනවා නම් අන්තිමට මං කියන Q එක්කෙනත් හරියන්න ඕනි. ඒක තමයි එයාගේ ප්‍රකාශය. දැන් එයාගේ දීපු ප්‍රකාශය මම mathematically symbols දාලා ලියන්න පුළුවන්. එයාගේ ආගියුමන්ට් එක තමයි මම දැන් කිව්වේ විදියට. එයාගේ ආගියුමන්ට් එක වෙන්නේ එයා කියන මුලදී P1 P2 P3 Pn ඒ ටික හරිනම් මගේ අලුතින් මම මේ දැන් කියන Q එකත් හරියන්න ඕනි කියන එක. ඒතර මම දැන් ඔකට දැන් ඒ සිංහලෙන් කියපු දේ mathematically ලියන්න ක්‍රමයක් තියෙනවා. මම මෙහෙම ලිව්වොත් P1 සහ P2 සහ P3 සහ Pn මේක ඉම්ප්ලයි කරනවා කියලා ගන්නවා Q කියන කන්ක්ලූෂන් එක. අර මේ ටික වෙනවා නම් Q වෙනවා කියන එක අන්න ඒ කතාව ගන්න පුළුවන් අපිට මේ ඉම්ප්ලිකේෂන් සිම්බල් එකෙන්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔකට දන්නවා truth table එක ගහුවොත් P implies Q ට P ඉන්නවා Q ඉන්නවා P implies Q ඉන්නවා. මෙහෙමයි. එයා කිව්වේ මේක P1 P2 ඔක්කොම P කියලා හිතන්නකෝ. තනි P. ඒතර මංගාව තියෙන්නේ P implies Q කියන ඒ ස්ටේට්මන්ට් එක තියෙනවා. එයා තව දුරටත් කියනවා. කියන්නේ එයා කියන්නේ P හරිලු. P හරිනම් Q හරි කියලා කියනවා. දැන් P හරිනම් Q හරි කියන ඒ ප්‍රකාශයෙන් ගම්ම්‍ය වෙන්නේ මෙතන. Q කියන වෙනම ස්ටේට්මන්ට් එක මෙතන තියෙනවා. P හරිනම් Q හරි කියන එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ P implies Q කියන එහෙම එකතු කරලා. මොකද දැන් මෙහෙම හිතන්නකෝ දැන් P implies Q කියන එයා ස්ටේට්මන්ට් එකක් දෙනවනේ. එයා මුලදී කියනවා මේ ටික හරිනම් P මුලදී premises ටික හරිනම් මගේ අලුත් කන්ක්ලූෂන් එකත් හරි කියන ප්‍රකාශය තමයි මෙතන තියෙන්නේ. හරි. ඒක එහෙම වෙන්නේ මෙන්න මේක ඇර අනිත් අවස්ථාව තුනේදීම. ඒතර මෙන්න මේ පළවෙනි එකයි අන්තිම දෙකේදී පුළුවන්. ඒතර ඊට පස්සේ කියනවා P කියන මුලදී පටන් ගන්න එක්කනත් හරි කියලා. අපි හරි දෙයකින් පටන් ගත්තොත් දැන් මේ අවස්ථාව දිහා බලන්න. හරි. ඒතර මම P නුයි Q නුයි මේ විදිහට කනෙක්ට් කරොත් P හරියද්දි කියන්නේ P කියන පළවෙනි ප්‍රෙමිස් එක හරි ගියොත් අපි එක්ක මේ දෙකට තමයි බහින්නේ. කියන්නේ අපිට වෙන්න පුළුවන් සිද්ධි දෙක වෙන්නේ එක්ක මේක නැත්තම් මේක. එයා කියන ප්‍රකාශයක් මට ඇවිල්ලා P හරි කියලාත් කියනවා P හරිනම් Q වෙනවා කියලාත්. ඒ කියන්නේ P implies Q කියන එක තමයි එයා එතනදී
එයා කියන්න හදන්නේ. ඒ කියන්නේ p හරිලු p implies q කියන එක නත් හරි කියලා එයා කියන්න හදනවා. එතකොට මෙන්න මේ false. ඒතර p implies q කියන true නිසා මට වෙන්න පුළුවන් එක්ක මේක නැත්තම් මේක. එතකොට මේක බැරි නිසා ඒක අයින් වෙනවා. ඒක false නිසා. ඒතර අපිට අන්තිමට ඉතුරු වෙන්නේ මේ පළවෙනි ස්ටේට්මන්ට් එක විතරයි. ඒතර පළවෙනි ස්ටේට්මන්ට් එකේදී අර q කියන එක නත් අන්තිමට true වෙලා ඇවිල්ලා තියෙනවා. මේක ගණන් කරද්දී ඔයගොල්ලෝ තව තේරෙයි. මේක තියෙන්නේ we say that the argument is valid if the conjunction of premises logically implies the conclusion. ඒ කියන්නේ conjunction of premises කියන්නේ p1 p2 pn වෙනකම් ඔක්කොම ටිකේ conjunction ටික ගන්න ඕනේ. ඒක imply කරනවලු conclusion එක. එහෙම වෙනවා නම් එයා කියපු argument එක හරි කියලා තමයි කියන්නේ. දැන් අපි මෙහෙම ගමු. එයා දීපු ආගියුමන්ට් එක හරි කියලා ගත්තොත් එහෙම තමයි ගන්න ඕනේ. ඉස්සෙල්ලාම p කියන කියන්නේ මුලදී තියෙන දත්තය අපි ගමුකෝ හරි දත්තයක් කියලා. ඒක හැමෝම දන්න දෙයක් දැනට. ඊට පස්සේ එයා අලුතින් සම්බන්ධ කරනවා p නොයි q නොයි. එයාගේ ආගියුමන්ට් එකක් ගේනවා p implies q වෙනවා කියලා. හරිද? ඒක තමයි එයා අලුතින් හොයාගත්ත දේ. q කියන ආගියුමන්ට් එක අරගෙන එයා කියනවා p implies q නොත් වෙනවා කියලා. ඒතර ඒකෙන් එහෙම වෙනවා නම් මම ඉන්නේ මෙන්න මේ අවස්ථාව විතරයි නේද? කියන්නේ p හරි p implies q නොත් හරි. ඒ කියන්නේ මේක වෙන්න බෑ. false වෙන්න බෑ. මෙයා false වෙන්නත් බෑ. ඒතර අන්තිමට ඉතුරු වෙන්නේ අතනදී. ඒතර ඒ අවස්ථාවේදී q true වෙලා තියෙනවා. එතකොට මට කියන්න ඕනේ උනේ දැන් අර එයා එහෙම කියපු දේ මේ විදිහට අංකණය කරන්න පුළුවන්. මැතමැටිකලි අංකණය කරන්න පුළුවන් විදිය තමයි මේක. ඒ කියන්නේ p1 එයාට වෙන්න ඕනි මොකද්ද? මුල තියෙන premises ටික හරි ගියොත් q නුත් හරියන්න ඕනි කියන එක තමයි වෙන්න ඕනි. ඒතර මෙතනදි මොකක්ද වෙන්නේ? මම මේ p නුයි q නුයි මේ විදිහට සම්බන්ධ කරොත් මට ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද එයාට වෙන්න ඕනි p හරි ගියාම මේ මුල ටික හරි ගියාම q නුත් හරියන්න. ඒතර මෙතන පේනවා p හරි ගිහිලා තියෙනවා. p implies q කියන විදිහට කනෙක්ට් කරපුවාම ඒ කනෙක්ට් කරප එක එහෙම කනෙක්ට් කරන්න පුළුවන් කියලා මම කියන්නේ. ඒතර අපි හිතමුකෝ ඒක පුළුවන් කියලා. ඒතර මේකත් හරි ඒ විදිහට කනෙක්ට් කරන්න පුළුවන්. ඒතර එහෙම පුළුවන් නම් අපි අන්තිමට එන්නේ මෙන්න මේ අවස්ථාවට. එතනදී ඔකට පේනවා q නුත් true වෙලා තියෙනවා. ඒතර එයා කියන්න හදපු එක මට මේ විදිහට අංකණය කරන්න අයිතියක් තියෙනවා. මොකද එයා කියන්න හදපු එක එතනින් එනවා. true වෙන ඒ කියන්නේ එයා කියන්න හැදුවේ p true නම් q true වෙනවා කියන එකනේ. ඒතර p true මෙන්න මේ ප්‍රකාශය මේ විදිහට ලියන්න පුළුවන් කියලා අපි ගමු. එහෙනම් පුළුවන් නම් අන්තිමට මෙන්න මේ අවස්ථාව විතරයි එන්නේ. ඒතර ඒ අවස්ථාවට අදාළව q නුත් true වෙලා තියෙනවා. ඒතර එයා කියන්න ඕනි වෙච්ච එක මම මෙහෙම ලිව්වම කියන්නේ මට මේ විදිහට ලියන්න පුළුවන් කියලා තමයි මම මේ කියන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් අවුලක් නැහැ. ඒක මටත් ඒ කාලේ ඇත්තට ලොකුට තේරුනේ නැහැ. කොහොම හරි ආගියුමන්ට් එකක් කියන්නේ මෙන්න මේකට. ආගියුමන්ට් එකක් කියන්නේ මුලදී එයා කියනවා මෙන්න මේවා වෙනවා කියලා. එයා කියනවා මෙන්න මේ p1 p2 p3 up to pn ඔක්කොම හරි නම් q නුත් හරි කියන එක තමයි මෙන්න මේ විදිහට අංකණය කරලා තියෙන්නේ. ඒ කතන්දරේම මෙතනින් කියවෙනවා. p1 and p2 and p up to pn implies q කියන එකෙන් අපිට ගන්න පුළුවන් මේ කතන්දරය තමයි p1 p2 pn ඔක්කොම හරියනවා නම් q නුත් හරි කියන එක. ඒක තමයි අරයා ආගියුමන්ට් එකක් විදිහට අපිට දෙන්නේ.
අපි මේ එක්සාම්පල් එක පොඩ්ඩක් බලමු. ඒතර අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඒතර මේ එක්සාම්පල් 1.8.1 එකට එන්න. ඒකේ තියෙනවා if I study hard. ඒ කියන්නේ මුලදී premises තමයි මේක. මේක තමයි පළවෙනි premise එක. මේක තමයි දෙවෙනි premise එක. ඒ දෙක තමයි if I study hard then I select to University of Morocco. දෙවෙනි එක තමයි I study hard. ඒතර ඕක false වෙන්නත් පුළුවන් දෙකම propositions. කියන්නේ පළවෙනි proposition එක තමයි මම හොඳට කියන්නේ if I study hard then I select to UM. ඒක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. I study hard කියන එක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. හැබැයි මෙයා මෙතනදී කතන්දරය තමයි මේක true. මේක true කියලා අපි ගන්නවා. එහෙම වුණොත් ඔය දෙකෙන් අපිට අන්තිමට therefore I select UOM කියලා කියන්න පුළුවන් කියලා තමයි ආගියුමන්ට් එකක් කියන්නේ. ඒ කියන්නේ මගේ ආගියුමන්ට් එක වෙන්නේ if I study hard then I select University of Morocco. ඒක වෙනවා. අනිත් එක තමයි I study hard. ඒකත් වෙනවා කියලා මම කියනවා. ඊට පස්සේ මම කියනවා therefore I select University of Morocco කියලා. ඒ කියන්නේ මම කියන්න හැදුවේ මෙන්න මේ පළවෙනි එකක් true. දෙවෙනි එකක් true. ඒ නිසා මේකත් true වෙන්න ඕනි කියලා තමයි මම කියන්නේ. ඒතර එහෙම වෙනවද කියලා තමයි කියන්නේ ඒ කියන ආගියුමන්ට් එක හරිද වැරදිද කියන එක තමයි චෙක් කරන එක තමයි අපි කරන්නේ ලොජික් වලදී. හරි. දැන් ඔය ගණන් ටිකක් ලොකුයි. මම ගානක් ඉස්සෙල්ලා පෙන්නන්නම්කෝ. හරි. මේ ගාන පොඩ්ඩක් බලන්න. ඒතර අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් තව හොඳට මොනවද මේ කතා වෙන්නේ කියලා. මේකෙදි prove the validity of the following argument. ඒතර මේ ආගියුමන්ට් එකක් දීලා තියෙන එක valid ද invalid ද කියලා තමයි අපෙන් අහන්නේ. ආගියුමන්ට් එක මොකද්ද? If I get the job and work hard then I will get promoted. ඒක පළවෙනි එක. ඊට පස්සේ තව එකක් තියෙනවා if I get promoted then I will be happy. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක I will not be happy to. ඊට පස්සේ ඒ තුනෙන් පාවිච්චි කරලා therefore කියනවා either I will not get the job or I will not work hard. තර මෙන්න මෙයයි මෙන්න මේ තුන් දෙනා පාවිච්චි කරලා අන්තිමට නිගමනයකට ඇවිල්ලා තියෙනවා either I will not get the job or I will not work hard. ඕක වෙනවා කියලා තමයි දීලා තියෙන්නේ. ඒක true ද false ද කියලා තමයි අපෙන් අහන්නේ. ඒතර අපිට ඕක එකපාරට එහෙම හිතන්න අමාරුයිනේ. ඒ නිසා දැන් ඩිෆරෙන්ෂিয়েට් කරද්දි අපි පටන් ගද්දිම අර සූත්‍ර ටිකක් තියෙනවා cos වලටයි sin වලටයි අපි දන්නවා බේසික් ඒවා කීපයක් දන්නවා. ඒතර ලොකු ඒවා එද්දි අපිට කරගන්න පුළුවන් එන්නේ ඒ අපි දන්නට ඒවා ඇසුරෙන්. මේ වගේ එකක් තිබ්බම අපි දන්නවා sin කියන්නේ cos x ඊට පස්සේ දාම නීතිය දාලා chain rule එක දාලා cos x කරනවා. ඒ විදිහට අපි කරන්න දන්නවා මෙන්න මේ එකිනෙක කෙනාගේ ඒවා අපි දන්න නිසා. ඒතර මේවා හොයාගත්තේ කොහමද? අර ලිමිට් එකේ ඩෙෆිනිෂන් මේ දාලානේ. මේකනේ මොකක් හරි f'(x) කියන්නේ අපි මුලදී ෆන්ඩමෙන්ටල්ස් වලින් හොයාගන්න පුළුවන් cos x ගේ ඩෙරිවේටිව් එක ඍණ sin x කියලා. ඒ විදිහට අපි කීපයක් හොයාගන්නවා. ඔයකට මතක ඇති එහෙම ලිස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ලොකු ඒවා අර මුල සූත්‍රයෙන් දාලා හදන්න යන්නේ නැහැනේ. ලොකු ඒවා අපි දන්නවා sin නම් cos කියලා අපි කෙලින්ම කටපාඩමින් වගේ දානවා. මම ඒක කියන්න ඕනේ උනේ මෙතනදිත් ඔකට පේනවා දැන් මේක ලොකු ආගියුමන්ට් එකක්. ඒතර කියවද්දි ඒක මොනවද ඒ කියන්නේ කියලා සමහරවිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අවුලක් නැහැ. මෙන්න මේ පොඩි සූත්‍ර වගේ අපිට දීලා තියෙන පොඩි ලිස්ට් එකක් දීලා තියෙනවා.
මේ අන්තිම දෙකත් එච්චර වැදගත් ඒක දැනන් ඉන්න. හැබැයි ඒව දාන්න යන්න එපා සාමාන්‍යයෙන් එපා කියලා තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. හැබැයි ඒක ඒව නැතුව පාවිච්චි මේ ටිකෙන් පාවිච්චි කරලා තමයි ගාන හදන්න කියලා තියෙන්නේ. ඒතර අර අපිට මේ ඩිෆරන්ෂিয়েට් කරද්දි ලිස්ට් එකක් දුන්නා වගේ මෙතනත් ලිස්ට් එකක් තියෙනවා. මෙන්න මේ කට්ටිය පාවිච්චි කරලා අපිට ලොකු ස්ටේට්මන්ට්ස් හරිද වැරදිද කියලා චෙක් කරන්න පුළුවන්. මේ දීලා තියෙන්නේ හැබැයි ඇත්තරම වෙන දේවල්. ඒ කියන්නේ මේ ලයින් එකක් තියෙන. මේ ලයින් එකට උඩින් තමයි මගේ ප්‍රෙමිසස් ටික ඉන්නේ. ඊට පල්ලෙහෙන් තමයි මගේ කන්ක්ලූෂන් එක ඉන්නේ. හරිද? ඒතර මේකට දීලා තියෙනවා මේ rules of inference කියලා කියන්නේ ඇත්තරම වැඩ කරන arguments. valid arguments හතක් තමයි මේ දීලා තියෙන්නේ. ඒතර මේවා ගොඩක් basic. ඒතර මේ පොඩි arguments වලින් අපිට පුළුවන් complex arguments හරිද වැරදිද කියලා බලන්න. ඒතර ඒක තමයි මේකේ idea එක වෙන්නේ. අපි ඉස්සෙල් බලමු මෙන්න මේ individual මේ පොඩි arguments valid වෙනවද නැද්ද කියලා. හරි. ඒතර පළවෙනි එක ගත්තොත් මම මේ skip කරලා යන්නේ ඒ ටිකත් අතන තියෙන නිසා. කියන්නේ මෙතන fundamental rule 1 කියලා එකක් තියෙනවා, fundamental rule 2 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තව දෙකක් දීලා තියෙනවා. ඒ ටිකත් මේ table එකේ ඉන්නවා. ඒ නිසා මම මේ table එකේ පිළිවෙලට කරාට අවුලක් නැහැනේ. අපි බලමු පළවෙනි එක. පළවෙනි එකේ මෙහෙමයි. කවුරු හරි ඇවිල්ලා කියනවා p වෙනවා නම් q නොත් q කියන්නේ මෙතන POQ. අන්න ඒකත් වෙනවලු. එයාගේ ආගියුමන්ට් එක තමයි p කියලා මොකක් හරි වෙනවා නම් POQ නොත් වෙනවලු. උදාහරණයක් ගත්තොත් නිකන් ආට හිතන්න පුළුවන් x කියන එක්කෙනා x වර්ගය කියන එක හැමතිස්සෙම මේක අපි දන්න දෙයක් නේ. ඒතර මේක එයා කියනවා මෙහෙම වෙනවා නම් මට කියන්න පුළුවන්ලු මේකෙන් මට එන්න පුළුවන්ලු therefore x වර්ගය විශාලව සමානයි බිඳුව හෝ තව ඕනිම දෙයක්. බොරු එකක් දාමු. x වරක් බිඳුව අසමානයි බිඳුව. නොත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර ඔකට දන්නවා දැන් O එකෙන් බැලෙන්නේ දෙන්නගේ එක්කෙනෙක් හරියන්න ඕනේනේ. ඒත් මේක නිකන් ගොන් ප්‍රකාශයක් වගේ පෙරුණාට ගණන් වලට අපිට ඒක වැදගත්. ඒතර x වර්ගය විශාලයි හෝ සමානයි බිඳුව කියන එක වෙනවා නම් x වර්ගය විශාලව සමානයි බිඳුවත් වෙනවා බිඳුව හෝ මේක වෙනවා කියලා කියන්න පුළුවන්. කියන්නේ අපි දැනටමත් දන්නවා මේක වෙනවා කියලා. ඉතින් මේක වෙනවන්නේ කොහොමද? ඒතර මෙයා true වුණත් එකයි false වුණත් එකයි. ඒතර idea එක තමයි q කියන ඕනෙම දෙයක් අපිට o එකකින් එකතු කරන්න පුළුවන්. දැන් හැබැයි and එකක් දාන්න බෑ මෙතනට. දැන් and එකක් දැම්මොත් මේක වැරදිනේ. හරිද? and එකක් දැම්මොත් දෙන්නම true වෙන්න ඕනේ. true වෙන්න. අපි ගන්න නිගමනේ false වෙන්න බෑනේ. මොකද එහා පැත්තේ තියෙන එක false වෙන්න බැරි මොකද? අපි දෙන්න connect වෙලා ඉන්නේ p implies q එකක් ඉන්නේ. ඒතර මුල එක්කෙනා true වෙලා දකුණු පැත්තේ ඉන්න එක්කෙනා false වෙන්න බෑනේ. ඒ කියන්නේ මේ අවස්ථාවනේ මම මේ කතා කරන්නේ. මුල එක්කෙනා true වෙලා පස්සේ false වෙන එක්කෙනෙක් imply කරලා තියෙනවා. එහෙම වෙන්න බෑ. ඒක implication එකෙන් මේක වෙන්නේ නැහැ. ඒක මේ වැරදි දෙයක් වෙනවා. ඒතර p implies q කියන එක ඒ වෙලාවේදී මට මේ විදිහට කනෙක්ට් කරන්න බෑ. p වෙනවා නම් q වෙනවා කියන ඒ නිගමනය වැරදි. මොකද p වෙලා තියෙනවා q වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන p කියන්නේ x වර්ග විශාලව සමානයි බිඳුව. ඒක වෙලා තියෙනවා. හැබැයි q කියන එක කෙනා මේ යටින් එන්නේ q කියන එක කෙනා. එයා වෙලා නැහැ. මොකද අපි දන්නවා true and false කියන්නේ
false statement එක. ඒතර මේක false නේ. හැම වෙලාවෙම ඒ ප්‍රකාශය වැරදි. එතකොට අපි දන්නවා අර p implies q එකක් වගේ මෙතන තියෙන්නේ. ඒතර මේ p කියන එක්කෙනා දැන් true වෙලා ඉන්නවා. q කියන එක්කෙනා false වෙලා ඉන්නවා. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙලා තියෙන නිසා මෙන්න මේක වෙන්නේ නැහැ. ඒතර අපිට මේ විදිහට නිගමනයක් කියන්නත් බෑ. මෙහෙම කියන්න පුළුවන් නම් p implies q කියන ආකාරයට අපිට සම්බන්ධ කරලා ඒක tautology එකක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේක false වෙන්න බෑ. මෙන්න මෙතන p නුයි q නුයි අදාළ අගයන් වලට අපිට false කියන එක නා p implies q ට එන්න බෑ. අපි අර වගේ නිගමනයක් ආගියුමන්ට් එකක් දෙනවා නම් වෙන්න පුළුවන් true වෙන එක විතරයි. කියන්නේ p implies q වෙනවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ true වෙනවා කියන එකනේ. ඒ කියන්නේ එක්ක මේක. දැන් මේ දෙන්න ගැන මම පොඩ්ඩක් හරියට කියන්න ඕනේ. p false වෙන එක ගැන. දැන් අපිට p implies q එකේදී මම කිව්වා මට බඩගිනි නම් මම බත් කන්නේ නැහැ කියන එක ගත්තොත් මට බඩගිනි උනේ නැත්තම් එක්ක මම කන එකත් අවුලක් නැහැ, කන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒතර ඒ වගේ දැන් අපි පටන් ගන්නේ කොහොමද? ආගියුමන්ට් එක පටන් ගන්නෙ p කියන එක්කෙනා වෙනවා නම් p implies q වෙනවා කියන එක තමයි ගන්නෙ. ඒ කියන්නේ p කියන එක්කෙනා වෙනවා නම් q නුත් වෙනවා කියන එක. ඒතර p කියන එක්කෙනා වෙනවා කියලා ගන්න ඕනේ අපි. ඒ නිසා කෙලින්ම මේ පළවෙනි රෝ එක දිහා බලන්න විතරයි ඕනේ. false statements false මේ අවස්ථාවලට අපි මේ හොයන්න යන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔය ගණන් හදද්දී show that p implies q කියලා දුන්නොත් අපි කරන්නේ assume කරනවා p කියන එක නා true කියලා. ඒ කියන්නේ ගානක් දීලා තිබ්බොත් show that p implies q කියලා වෙනවා කියලා පෙන්වන්නලු. ඒත් මම මේ කරන විදිය ඔය කියන්නේ direct proof කියලා දෙවෙනි පාඩමේ තියෙන්නේ. p implies q කියලා වෙනවා කියලා පෙන්වන්නලු. ඒතර අපි කරන්න ඕනේ ඉස්සලාම් p කියන එක නා නිවැරදි එකක් කියලා ඉස්සලාම assume කරන්න ඕනේ. මොකද false එකකින් පටන්ගෙන ඕන එකක් කියන්න පුළුවන්. false එකක් වුණොත් p implies q කියන එක කොහොමද true. අපි බලන්න ඕනේ මෙන්න මේ අවස්ථාව වෙන්නේ නැද්ද වෙනවද කියන එක. ඒ කියන්නේ p කියන එක නා true කියලා assume කරලා q කියන එක නා false වුණොත් එහෙනම් p implies q කියන එක වෙන්නේ නැහැ. හරිද? p කියන එක නා true කියලා අරගෙන q නුත් true වුණොත් ඒ කියන්නේ මේ තරුවක් දාලා තියෙන තැන එහෙනම් p implies q නුත් true වෙලා තියෙනවා. p කියන එක නා false කියලා පටන් ගත්තොත් කොහොමත් p implies q එක true වෙලා එන්නේ. ඒතර q මොකක් වුණත් අදාළ නැහැ. ඒතර ඒක අපි බලන්න යන්නේ නැහැ. මොකද p false නම් p implies q එක true. ඒතර ආයෙ පෙන්වන්න දෙයක් නැහැ. පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ අවස්ථාව වෙන්නේ නැහැ කියලා කියන එක විතරයි. එහෙම කියන්නේ කොහොමද? p කියන එක නා true කියලා assume කරනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා දෙකකින් එකක් තමයි වෙන්න පුළුවන්. p implies ඊට පස්සේ p කියන එක නා true කියලා assume කරාට පස්සේ කොහොම හරි පෙන්වන්න ඕනේ ඒ අවස්ථාවට අදාළව කියන්නේ p true වෙද්දී q නුත් මේ assumption එකට under this assumption q නුත් true වෙනවා කියලා කියන්න ඕනේ. එහෙම කොහොම හරි කියන්න පුළුවන් නම් කියන්නේ හැම වෙලාවෙම p true වෙන හැම වෙලාවකම q true වෙනවා කියලා කියන්න පුළුවන් නම් එතකොට මෙන්න මේක p implies q කියන එක හරි. ඒතර ඒක දෙවෙනි පාඩමේ තියෙන කැලලක්. ඒකයි මම දැන් මුලදී කිව්වේ මෙන්න මේ false කියන දෙන්නව ගන්නෙ නැහැ කියලා. මොකද අපිට ආගියුමන්ට් එකක් කියන්නේත් ඇත්තටම මොකක් හරි p implies q statement එකක් ගන්නෙ. මේ ආකාරයේ statement එකක්. ඊට අමතරව අපි එයා කියනවා මුලදීම p කියන එකනත් true වෙලා තමයි ඉන්නේ කියලා. එයා මුලදීම කියනවා p true නම් q true වෙනවා කියලා තමයි ආයෙවිල්ලා කියන්නේ. ඒ කියන්නේ p implies q කියන එක true. මෙයත් true වෙනවලු. මෙයත් true වෙනවලු. ඒ කියන්නේ එයා මුලදීම ඇවිල්ලා කියන්නේ මෙන්න මේ අවස්ථාවෙලු ඉන්නේ කියලා. ඒ කියන්නේ එයා ඒ කියන එකට අදාළව q කියන එකනත් true වෙලා එනවා අපිට. හැබැයි
අපි බලන්න ඕනේ එහෙම ඇත්තටම වෙනවද කියලා. වෙන ක්‍රමයකින් දැන් එයා ඇවිල්ලා කියන්නේ මේ දෙන්න true කියලා එයා අපිට කියනවානේ. p true කියලා එයා ගන්නවා. එහෙම වෙද්දි p implies q නුත් වෙනවා කියලා ගන්නවා. අපිට ඒ දෙක පාවිච්චි කරලා දැන් මෙතන ඔකට පේනවා අපිට අන්තිමට මෙන්න මේ අවස්ථාව විතරයි ඉතුරු වෙන්නේ. ඒ අවස්ථාවට අදාළව q කියන එක න true වෙලා අපිට එනවා අතට. හැබැයි ඒක ඇත්තටම එහෙම වෙනවද කියලා දැන් පෙන්වන්නේ මේක ඉස්සෙල්ලාම true කියලා ගන්න. ඒ කියන්නේ දැන් එහෙම ගත්තොත් කෙලින්ම අතර එනවනේ. ඒතර අපි කරන්න ඕනේ එයා ඒ කියන ප්‍රකාශය තියෙන. ඒ කියන්නේ p implies q p true වෙද්දි. ඒකෙදි අපි ඉස්සෙල්ලාම කරන්නේ p true කියන එක අවුලක් නැහැ බාර ගන්නවා. ඒක කරන්න දෙයක් නැහැ නේ. ඒක මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් කරලා හරි මොකක් හරි පෙර දැනුමකට අනුව අපි හරි කියලා හොයාගත්ත දෙයක්. අලුතින් එයා දෙන්නේ මෙන්න මේ ප්‍රකාශය. p වෙනවා නම් q වෙනවා කියන මෙන්න මේ ප්‍රකාශය තමයි එයා ඇවිල්ලා අපිට කියන්නේ. අපි ඒක දැම්මම එහෙම්මම කිව්ව පරිදි true කියලා ගන්නෙ නැහැ. true or false වෙන්න පුළුවන් කියලා ඒකට ඉඩ දීලා අපි කරන්නේ p true කියලා අරගෙන එතනින් ඇත්තටම q true වෙනවා කියලා පෙන්නනවා කොහොම හරි වෙන ක්‍රමයකින්. එයා දැන් එයා එහෙම කියනවා නම් එයා ගාව මොකක් හරි දැන් maths මොකක් හරි දෙයක් නම් මේ වෙන ක්‍රමේ එයා p true වෙද්දි q true වෙනවා කියලා එයා කියන වෙනස් ක්‍රමයක් තියෙන. ඒකත් එයා ප්‍රසන්ට් කරන්න ඕනි මෙහෙම කියන්න කලින්. මොකද යන්නේ නෑ කිව්ව පළියට අපි ගන්න බෑනේ. ඒතර එයාලා අපිට කරන්න කියන්නේ එක්කෝ එයා දෙන්න ඕනි නැත්නම් අපි හොයන්න ඕනි p true වෙද්දි q true වෙනවද නැද්ද කියලා ඇත්තටම. ඒතර අපි බලමු p true වෙලා q true වෙද්දි p implies q කියන ස්ටේට්මන්ට් එක කියන අපි ඉන්නේ මේකේ ඒ p implies q කියන එක නත් true වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා කලින් කියපු ප්‍රකාශය p වෙනවා නම් q නුත් වෙනවා කියන ප්‍රකාශය හරි කියලා අපිට ගන්න පුළුවන්. අයිඩියා එකක් ගන්න වගේ විතරයි කිව්වේ ඒක. ගණන් වලට යද්දි එච්චර හිතන්න ඕනේ නැහැ. අය මේ කරන්න ඕනි මෙහෙමයි. ඔය ගණන් වල තියෙන්නේ මොකක් හරි පටන් ගන්නවා ඊට පස්සේ ඉම්ප්ලයි වෙනවා එහා පැත්තේ ඉම්ප්ලයි වෙනවා මොකක් හරි දෙයකට. අපි කරන්න ඕනි මේ මුල පටන් ගත්ත කට්ටිය ඉන්නේ. ඒ කට්ටියගේ මොනවා හරි කළා අන්තිමට මෙන්න මෙතෙන්ට ඇවිල්ලා නවතින්න ඕනි. එතකොට වැඩේ හරි. එච්චරයි. ඒ කියන්නේ p implies මෙන්න මේක පෙන්වන්න ඕන නම් මුලදී p වලින් පටන් ගන්න ඕන. ඊට පස්සේ මොනවා හරි කරලා මෙන්න මෙතෙන්ට එන්න ඕන. එහෙම එන්න පුළුවන් නම් කියන්නේ වම් පැත්තෙන් පටන්ගෙන මොනවා හරි යාට කරලා දකුණු පැත්තෙන් නවතින්න ඕනේ. දැන් අපි කරන දේවල් ටික කරන්න පුළුවන් දේවල් ටික තමයි මෙන්න මේ 7 දෙනා. ඒ 7 දෙනා දැන් ඔකට මේ p වගේ එකක් දෙන්නේ නැහැ. p වගේ එකකින් POQ වගේ එකක් පෙන්වන්න දෙන්නේ නැහැ. මොකද දැන් ඒක පෙන්වන්න වෙන්නේ අර ෆන්ඩමෙන්ටල් එකෙන්. අර අපි ඩිෆරෙන්ෂියේෂන් වලදී sin x එක කෙලින්ම cos x දාන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. sin x වෙනකොට cos x දාන්න පුළුවන් වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි එහෙම ඇත්තටම පුළුවන්ද කියන එක අපි පෙන්වන්නේ කොහොමද? අර ඩෙෆිනිෂන් එකෙන් ගිහිලානේ. හරිද? ඒතර ඒ ඩෙෆිනිෂන් එකෙන් පෙන්වන්න ඕනේ ඒවා තමයි මෙතන තියෙන්නේ. මේවා පෙන්වන්න ඕන නම් අපිට ඩෙෆිනිෂන්ස් යූස් කරන්න වෙනවා. ලොකු ගණන් පෙන්වන්න ඕන නම් මෙන්න මේ කට්ටිය කෙලිම දාන්න පුළුවන්. ඒතර මම දැන් පෙන්වන්න යන්නේ ඔය කෙලිම දාන්න පුළුවන් කට්ටිය කොහොමද ප්‍රූව් කරන්න කියලා. කියන්නේ කෙලිම දාන්න කලින් අපි ඒවා වැඩ කරනවා කියලා ගන්න එපා. ඒතර මුලදී ඔකට දැන් මේක නම් අයිඩියා එකක් තියෙනවා p හරියද්දි p හරි නම් p OQ කියන එකත් හරි යනවා ඇති කියලා ඔකට තේරෙනවනේ. p true වෙද්දි ඒ කියන්නේ p හැම වෙලාවෙම true නම් POQ එකත් හැම වෙලාවෙම true වෙනවා. මොකද q මොකක් වුණත් දැනටම true වගේක් තියෙන නිසා. දැන් එහෙම කියන්න බෑනේ. පේපර් එකේ ලියන්න ඕනි ක්‍රමයක් තියෙනවා. ඒතර මේක ප්‍රූව් කරනවා නම් මට කරන්න තියෙන්නේ මෙහෙම දැන්. හරි ෆන්ඩමෙන්ටල්ස් වලින් හිතුවොත් මොකද්ද කරන්න ඕනේ?
P implies POQ කියන එක පෙන්වන්න ඕන. ෆන්ඩමෙන්ටලි මොකද්ද කරන්න ඕනේ? මේක තමයි මට පෙන්වන්න ඕනේ. මෙහෙම වෙනවා. මේක ඇත්තටම වෙනවා කියන එක. මේ ස්ටේට්මන්ට් ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් මෙන්න මේ ස්ටේට්මන්ට් එක වැලිඩ් ස්ටේට්මන්ට් එකක් වෙනවා කියලා තමයි මට කියන්න ඕනේ. ඒතර මගේ කරන්න ඕනේ මගේ ගෝල් එක තමයි මෙන්න මේ ස්ටේට්මන්ට් එක දැන් ඒකට දීලා තියෙන කොයි ආකාරයෙන්ද P therefore POQ ඒ කියන්නේ P ගෙන් POQ එනවා කියන එක. ඒක මට පෙන්වන්න ඕන නම් මට කරන්න ඕනේ මම ඒක මෙතන ඒ විදිහටම ලියා ගන්නම්. P නම් අපිට කියන්න පුළුවන් POQ නොත් හරි කියලා. P හරි නම් මට ගන්න පුළුවන් POQ නොත් හරි කියන එක. එහෙම ඇත්තටම ගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි ප්‍රූව් කරන්න යන්නේ. ඒතර මගේ ගෝල් එක වෙන්නේ මෙන්න මේ P හරි නම් POQ හරි කියන එක මම මේ විදිහට ලියාගෙන හරිද මේක tautology එකක් කියලා කියන්න තියෙනවා. එහෙම ඇයි එහෙම කියන්නේ මම දැන් P හරි නම් POQ නොත් හරි කියලා මම කියනවා. ඒක මට mathematically symbols වලින් ලියන්න පුළුවන්. P implies POQ කියන එක. තර මේක හරි නම් මේක හරියන්නත් ඕනේ. මේක හරියනවා කියන්නේ මොකද්ද? valid statement එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ tautology එකක් වෙන්න ඕනේ. හරි අපි කරලා බලමු මේක. ඒතර තව තේරෙයි ඔකටට. algebraically හොයන්න පුළුවන්. අපි ඉස්සලාම ගමු මෙයාව මේක කවුද කියලා බලන්න තියෙනවා. ඔයාට මේක පෙන්වන්න ඕන නම් මෙහෙම වෙනවා කියලා ඇත්තටම මේක tautology එකක් කියලා තමයි කියාගන්න ඕනේ. අපි බලමු සුළු කරලා ඒක tautology එකක් වෙනවද නැද්ද කියලා. හරි imply එක වෙනුවට දාන්න පුළුවන් not එකයි o එකයි. හරි. ඒතර මේක definition එක. ඊට පස්සේ මට පුළුවන් මේ දෙන්නම ඕනේ ඉන්නේ. disjunction දෙකක් තියෙන දෙකේම. ඒතර distributive law දාන්නේ නැහැ. කෙලින්ම associative දාන්න පුළුවන් මට. වරහන් දෙක මාරු කරන්න විතරයි තියෙන්නේ. ඒතර මේ මොකද්ද associative law එක. දැන් මට පුළුවන් not P or P වෙනුවට අපි දන්නවා true කියලා දාන්න පුළුවන් කියලා. මේක true වෙද්දි මේක false. මේක false වෙද්දි ඒක true. ඕක කරලා ගත්තම හැම අවස්ථාවෙම true එකක් එන්නේ හින්දා true කියලා එනවා. ඒතර හැමතිස්සෙම මේක true. ඒ කියන්නේ tautology එකක්. tautology එකක් එක්ක ඕ කරනවා කියන්නේ මොකද්ද? true value එක trues එක්කනේ හැමතිස්සෙම ඕ q එක කියන්නේ හැමතිස්සෙම මේක true නිසා මෙයා මොකක් වුණත් අන්තිමට true කියලා තමයි එන්නේ. එතකොට මට ආවේ මෙන්න මෙයා අන්තිමට tautology එකක් වෙනවා කියලා තමයි එන්නේ. එතකොට ඒකෙන් මොකද අපිට ගන්න පුළුවන් අදහස? P implies POQ කියන එක tautology එකක්ලු. එහෙම හිතන්න දැන් ඇවිල්ලා තියෙනවා P implies POQ කියන්නේ tautology එකක් කියලා. මම ඒක ගැහුවොත් ඒකට truth table එකක් P ඉන්නවා POQ ඉන්නවා P implies POQ ඉන්නවා.
දැන් මට ආවා ඔය p අන්තිම කොලම් එකේ ඉන්න p implies poq කියන එක නා හැම වෙලාවෙම tautology එකක් කියලා. ඒ කියන්නේ ඇත්තටම දැන් මට එන්න ඕනේ මෙහෙම t කියලා තමයි එන්න ඕනේ. හරිද? මම මෙහෙම ගන්නම්කෝ. කලින් ලියපු විදිහ වැරදි. මොකද tautology එකක් නම් හැම එකම t කියලා එන්න ඕනේනේ. මට කියන්න ඕනේ මේ විදිහට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. දැන් මේක නිකන් p වගේ හිතන්න. ඒක p තමයි. q වගේ හිතන්න මෙන්න මෙයාව. හරි. ඒතර මේකෙන් එනවා මේ ඉම්ප්ලිකේෂන් එක true වුණා කියන්නේ මං ඉන්නේ මෙන්න මේකේ නැත්තම් මේකේ. හරි. ඊට අමතරව අපි කරන නිගමනය මොකද්ද? ඒ පටන් ගන්න premises මේ ඉන්නේ premise එකනේ. ඊට අමතරව කරන දේ තමයි premises ඔක්කොම true කියලා අපි assume කරනවා. මොකද ඒක තමයි දැන් අපි කරන්න ඕනේ. ඒක එහෙම කරන්නේ අපි දැන් false දෙයකින් මොකක්වත් පෙන්වන්න අපිට කියන්නේ ඒක එහෙම වැඩක් නැහැනේ. මොකක් හරි true දෙයක් තමයි අරගෙන තවත් අලුත් ප්‍රකාශයක් අපි කරන්න ඕනේ. ඒ කියන්නේ හරි දෙයකින් පටන් ගෙන තමයි නිකන් සාමාන්‍යයෙන් හරි දෙයක් අපි කියන්නේ. ඒ නිසා අපි මුලදීම assume දැන් මේක වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන්. ඒක අපි දන්න ඈ. ඒත් අපි කරන්නේ හරි දෙයකින් පටන් ගෙන අලුත් හරි දෙයකට එන එකනේ කරන්න ඕනේ. ඒ කියන්නේ වැරදි නම් ඕනිම දෙයක් කියන්න පුළුවන්. වැරදි දෙයකින් පටන් ගත්තොත් ඕනි දෙයක් කියන්න පුළුවන්. අපි ඒකනේ බලාපොරොත්තු වෙන්නේ. හරි දෙයකින් හරි දෙයක් කියන්න. තොර මෙතනදී අපි ඒ පටන් ගන්න එක්කෙනා බොරුවක් නෙවෙයි කියලා assume කරනවා. මොකද අපිට ඒ අනිත් ඒ අවස්ථා දෙක අපිට ඇත්තටම වැඩක් නැති නිසා. ඒතර අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මේ අවස්ථාව. ඒතර මේක මෙන්න මේ ස්ටේට්මන්ට් එක tautology එකක් වුණා කියන්නේ ඒ ස්ටේට්මන්ට් එක valid ස්ටේට්මන්ට් එකක්. නිවැරදි ස්ටේට්මන්ට් එකක්. එහෙම වෙනවා කියන්නේ පළවෙනි එක්කෙනා assume කරනවා නම් true වෙනවා කියලා. එහෙනම් මේ q කියන්නේ මෙයාටනේ. එයා තමයි මෙතන q වෙන්නේ. එයත් true වෙනවා කියලා එනවා. ඕක තමයි ආගියුමන්ට් එකක් දෙද්දි කෙනෙක් ආගියුමන්ට් එකක් දෙද්දි ඕක තමයි උතන වැඩ කරන්නේ. එයා කියනවා p implies q එක හරි කියලා. මුල කට්ටියත් assume කරනවා හරි. ඒ කියන්නේ හරි දෙයකින් පටන් ගන්නවා කියලාත් ගන්නවා. එයා කියන්නේ p implies q වගේ මේ දෙයක් තමයි අපිට කියන්නේ ඇවිල්ලා. ඒ කියපු දේ හරිනම් මේක tautology එකක් වෙනවනේ. එහෙම වෙද්දි ඒ අන්තිමට වෙනවා කියන එයාගේ conclusion එක true වෙනවා කියලා තමයි එන්නේ. හරි ඒක වැඩිපුර මං කිව්වේ වෙන්න ඕනේ ඔය ස්ටේට්මන්ට් එක එයා ඇවිල්ලා අපිට කියන්නේ මෙන්න මේ වගේ දෙයක්නේ. p true නම් poq නුත් true. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඒක ඇත්තද වැරදිද කියලා තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක valid statement එකක් වෙනවද නොවෙනවද කියලා තමයි බලන්න ඕනේ. valid වෙන්නේ කොයි වෙලාවෙදිද? මේකෙන් අන්තිමට tautology එකක් එනවනම්. ඒතර අපිට පෙන්න ගන්න පුළුවන් නම් ඔය එයාගේ ප්‍රකාශය premises වලින් conclusion එක imply වෙනවා කියන ප්‍රකාශය tautology එකක් කියලා අපිට කියන්න පුළුවන් එයා කියපු දේ හරි කියලා. අපි දෙවෙනි එකත් බලමු හදන්න. p and q වලින් p යනවා කියන එක. මෙතන එයා කියනවා p and q වෙනවා නම් මට ගන්න පුළුවන්ලු p නොත් වෙනවා කියලා. ඕනනම් මට තව එකක් ගන්න පුළුවන් q නොත් වෙනවා කියලා. ඒක දන්නවා. ඒ කියන්නේ p q කියන අකුරු දෙකක්නේ. කැමති එකක් ගන්න පුළුවන්. දෙකම ගන්නත් පුළුවන්. මේ අපි දන්නවා නම් මොකක් හරි ස්ටේට්මන්ට්ස් දෙකක් දෙන්නම හරි කියලා. දැන් p and q true වෙන්නේ මොන අවස්ථාවේද? දැන් ඒකෙම ඔයාලට තේරෙනවා මේ p ගන්න පුළුවන් කියලා. p and q කියන ස්ටේට්මන්ට් එක හරි නම්
අපි දන්නවා දෙන්නම true වෙලා ඉන්න ඕනි ඕක හරියන්න. ඒ නිසා මට දෙන්නම එකිනෙකට හරි කියලා ගන්නත් පුළුවන්. මෙන්න මේ දේවල් ඔකට හැමදාම කරනවා. ඒ කියන්නේ වැඩි හිතන්නේ නැතුව මොකක් හරි and කියලා අපි කනෙක්ට් කරලා තියෙන ස්ටේට්මන්ට් එකක් හරි නම් ඒ කනෙක්ට් වෙලා ඉන්න හැමෝම එකිනෙක කෙනා හරි ස්ටේට්මන්ට්ස් වෙන්න ඕනේ. නිවැරදි දේවල් වෙන්න ඕනේ. තර නිකන් මගේ නම යසිත් සහ මට වයස 18යි කිව්වොතින් ඒ ස්ටේට්මන්ට් එක නිවැරදි නම් අපිට ගන්න පුළුවන් මගේ නම යසිත් කියන එකත් හරි මට වයස 18යි කියන ස්ටේට්මන්ට් එකත් වෙනම ගන්න පුළුවන් හරි වෙන වෙනම ගන්න පුළුවන් නිවැරදි ප්‍රකාශන කියලා. සිම්පල් දේවල්. තර මේක අපි ෆන්ඩමෙන්ටලි බලමු කොහොමද පෙන්වන්නේ කියලා. තර මේ සිද්ධාන්තයට අපි ලොජිකලි සිම්බල්ස් වලින් අංකනය කරපු විදිය ප්‍රෙමිසස් වලින් මේ අවස්ථාවේ මගේ ප්‍රෙමිස් එක මේක විතරයි. එයාගෙන් කන්ක්ලූෂන් එක ඉම්ප්ලයි වෙනවා කියන එක. හරි. මේක බලන්න ඕනි ටෝටොලොජි එකක් වෙනවද නැද්ද කියලා. මේක සමානයි ඒක ඩෙෆිනිෂන් එකෙන් දැම්ම ඊට පස්සේ මට පුළුවන් ඩි මොගන් ලෝ දාන්නනේ not p or not q or p ඩි මොගන්ස් ලෝ දැම්මේ ඊට පස්සේ මම කමියුටේටිව් ලෝ දාලා මේ දෙන්න මාරු කරගන්නවා මොකද මට දැම්ම ඇසෝසියේටිව් ලෝ එක දැම්මොතින් ආය q නුයි p නුයි තමයි එක ළඟට එන්නේ මට ඕනේ p නුයි not p එකයි එක ළඟට ගන්න. ඊට මම ඉස්සලාම දෙන්න මාරු කරනවා පැත්ත ඊට පස්සේ මම වරහන මාරු කරනවා මේ දෙන්නට. දැන් මට ගන්න පුළුවන් p or not p කියන්නේ true කියලා tautology එකක් කියලා. ඒතර tautology එකක් එක්ක වෙන ඕනිම දෙයක් ඕ වෙනවා කියන්නේ tautology එකක්ම තමයි එන්නේ. මේ හේතු දාන්න ඕනේ මෙතන තියෙන්නේ definition එක. මෙතන තියෙන්නේ ඩි මොගන්ස් ලෝ. මෙතන තියෙන්නේ කමියුටේටිව් ලෝ එක. ඊට පස්සේ ඇසෝසියේටිව් එක දැම්මේ වරහන ස්විච් කරන එක. ඊට පස්සේ දාලා තියෙන්නේ කම්ප්ලිමන්ට් ලෝ එක. ඊට පස්සේ බිඳුව ධන ඕනිම එකක් නෑ බිඳුව නෙවෙයි true නේ තියෙන්නේ. true එක ඕනිම එකක් true වෙනවා කියන්නේ ඒක identity law එකක්. ඔය විදිහට යන්න ඕනි A level වගේ අර එකපාරට දැන් සුළු කිරීම දැන් වරහන මෙහෙම මාරු කරන සිද්ධි අපි නිකන් කෙලින්ම දානවනේ. A level ඒව බලන්න නැති වුණාට මෙතන හරියටම පියවර එක යන්න ඕනේ. හරි ඒක ටෝටොලොජි එකක් වුණා කියන්නේ මෙන්න මේ ප්‍රකාශය හරි. ඒතර මට මේක හරියනවා කියලා කියන්නේ අර මම දැන් කියපු දේ හරියනවා. කියන්නේ මේක ටෝටොලොජි එකක් වෙනවා කියන්නේ දැන් මම ඒක ගත්තා. මේක ටෝටොලොජි එකක් වෙනවා කියලා පෙන්නුවා. එහෙනම් පෙන්නුවා කියන්නේ මෙන්න මේක හරි කියපු ගමම මේකත් හරියනවා කියලා අපිට ගන්න පුළුවන්. ඒක තමයි මෙතනින් කියලා තියෙන්නේ. p and q හරියනවා නම් therefore p හරි කියලා ගන්න පුළුවන්. තුන්වෙනි එක ඔය නම් ටික පොඩ්ඩක් බලා ගන්න මේ දැන් ඔකට මේ ටික ඒ කියන්නේ කටපාඩමේ තියෙන්න ඕනේ. නම් එක්ක කටපාඩම් කරන්න බලන්න. එතකොට තව ID එකක් එක්ක ඔකට කටපාඩම් කරන්න පුළුවන්. පළවෙනි එකට addition කියලා කියන්නේ. ඒතර rule of inference කියන අර අපි දැන් කියන අර නිකන් කටින් කියන ආකාරයෙන් තියෙන p වෙනවා නම් therefore p or q වෙනවා කියන එක. tautological form කියන්නේ අර logic symbol එක දාලා
අපිට කියන්න පුළුවන් ආකාරය. මෙහෙම වෙනවා නම් මෙහෙම වෙනවා කියන එකම අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට අංකණය කරලා. ඒක තමයි tautological form එක කියන්නේ. හැමතිස්සෙම මෙහෙම වෙනවා නම් එයාගේ tautological form ඒ කියන්නේ එයාගේ මේ ආකාරයේ tautology එකක් වෙනවා. ඒකයි tautological form කියලා දීලා තියෙන්නේ. එයාගේ නම පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර ඔය කට්ටියට මේවා මතක තියාගන්න ලේසි වෙනවා. එහෙම නමත් එක්ක මතක තියාගත්තම එක්සෑම් එකේදී නම් නම ලියන්න එක අවශ්‍ය නැහැ. දැන් මේ නම එහෙම ටිකක් ලොකුයි. ඒවා ලියන්න නැහැ. ඒක මම කරන ඉදී කියන්නම් ඒ වෙලාවට. දැන් මෙතනදී කමියුටේටිව් ලෝ දැම්මා. එහෙම ලිව්වා වගේ. මේවා ලියන එක සර් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්පොට් ටෙස්ට් වලට නම් හැබැයි ලියන්න වෙයි. මේ ෆයිනල් එක්සෑම් එකට එහෙම ලියන්න අවශ්‍ය නැහැ. වෙලා තියෙනවා නම් ලියන්න. හරි. පළවෙනි එක P කියන එකක් හරිනම් අපිට POQ කියලා තව එකක් එකතු කරන්න පුළුවන්. ඒකයි ඒකට ඇඩිෂන් කියලා තියෙන්නේ. O කියන්නේ නිකන් එකතු කිරීම වගේනේ. N කියන්නේ ගුණ කිරීම වගේ. N එක නිකන් මල්ටිප්ලයි කරනවා වගේ O එක නිකන් එකතු කරනවා වගේ. එතකොට P හරිනම් POQ කියලා තව එකක් එකතු කරන්න පුළුවන්. අවුලක් නැහැ. ඒකට ඇඩිෂන් කියලා කියනවා. PNQ නම් P කියලා ගන්න පුළුවන්. PNQ කියන්නේ දෙන්න ගුණ වෙලා ඉන්නේ. ඊට පස්සේ ඒකෙන් අපි සුළු කරලා ගන්නවා නිකන් එකක්. කැමති කෙනෙක් ගන්නවා. ඒකට සිම්ප්ලිෆිකේෂන් කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි එක මම මේ ටික කියාගෙන යනවා ඔක්කොම ඊට පස්සේ බලමු. තුන්වෙනි එක P නුයි Q කියලා දෙන්නෙක් true කියලා දන්නවනම් අපිට කියන්න පුළුවන් P and Q කියන තනි ස්ටේට්මන්ට් එකත් true කියලා ගන්න පුළුවන්. P නුයි Q නුයි true වෙනවා කියලා true වෙනවා නම් P and Q කියන එකනත් true කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මගේ premises වෙන වෙනම and කරලා එකතු කරන්න ඕනේ. P and Q වරහන් දාලා තියෙන එක වෙනම premise එකක් මෙයා තව premise එකක් කියලා කියන්නේ. ඊට සිම්ප්ලයි වෙනවා මෙන්න මේ conclusion එකට. ඒතර ඒකට conjunction කියලා කියන conjunction කියන්නේ මේකේ නම conjunction disjunction නේ. ඒතර ඒ සිස්ටම් ඒ කරන ක්‍රියාවටත් conjunction කියලා යා නම දීලා තියෙනවා. හතරවෙනි එක ඔකට දන්න දේ දැන් ඉම්ප්ලයි කරලා තියෙන මෙහෙම ස්ටේට්මන්ට් එකක් තියෙනවා නම් P implies Q කියන ස්ටේට්මන්ට් එකක් හරිනම් තව P කියන ස්ටේට්මන්ට් එකත් හරිනම් අපි දන්නවා Q කියන එකනත් Q කියන ස්ටේට්මන්ට් එකත් හරියන්න ඕනි. කියන්නේ මේක දැන් මම අර මුලදිම දවසල කිව්වා වගේ මට බඩගිනි නම් මම බත් කනවා කියන ස්ටේට්මන්ට් එක හරිනම් ඒ කියන්නේ බොරුවක් නෙවෙයි නම් මම ඒක කිව්වේ P implies Q කියන ස්ටේට්මන්ට් එක true. මේක හරි කියලා ගන්න පුළුවන්. ඊට අමතරව මට බඩගිනි වුණොත් P කියන එක නත් true. එහෙනම් මම දන්නවා මම ඇත්තරම කන්නත් ඕනි කියන එක. ඒතර ඒ සිද්ධිය තමයි මෙතන තියෙන්නේ. ඒකත් කෙලින්ම දාන්න පුළුවන්. modus ponens කියලා එකට කියනවා. ඒක ග්‍රීක වචනයක් මට මතක නැහැ හරියට මොකක්ද ඒක. ඒතර අවශ්‍ය නැහැ නම නම්. හැබැයි නමත් එක්ක පාඩම් කරන්න මේ ස්පොට් ටෙස්ට් එකට මම හිතන්නේ ලියන්න ඕනේ. ඒ හින්දා ඒක මතක තියාගන්න. ඊට පස්සේ අනිත් දෙයක් තමයි P implies Q කියන ස්ටේට්මන්ට් එක true වෙද්දි Q කියන එක න false වෙනවා. එහෙනම් P නුත් false වෙන්න ඕනෙලු. ඒ කිව්වේ P implies Q කියන ස්ටේට්මන්ට් එකක් තියෙනවා not Q එක true වෙනවා. ඒ කියන්නේ not Q එක true වෙනවා කියන්නේ Q කියන ස්ටේට්මන්ට් එක false වෙනවා මේ අවස්ථාවේදී. ඒතර අපි ඒ දෙන්න එහෙම වෙනවා කියලා දන්නවනම් මට කියන්න පුළුවන් මේ මුල ප්‍රකාශයත් false වෙන්න ඕනි කියලා. අපි මේක දිහා බලුවොත් අපිට පේනවා P implies Q වෙනවා කියලා දීලා තියෙනවා. Q කියන එක න false වෙනවා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ එක්ක මේක. හැබැයි P implies Q නුත් true කියලා ගන්නවා. ඒ කියන්නේ මේක නැත්තම් මේක නැත්තම් මේක. ඒතර දෙන්නටම පොදු වෙන්නේ මේක වෙන්න බෑ. මේක වෙන්න බෑ. මේක වෙන්න බෑ. ඒතර ඒක වෙන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව විතරනේ. ඒකට දීලා තියෙන මොකද්ද? ඒකට දීලා තියෙන්නේ P implies Q කියන එක න true ලු Q කියන එක න false ලු. මොකද not Q එක නේ true කියලා දීලා තියෙන්නේ. එහෙනම් මගේ Q කියන එක නත් false. මේක false මේක true.
එහෙම වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ විතරයි. වෙන කෝකකවත් එහෙම කම්බිනේෂන් එකක් නැහැ. එතකොට මට කියන්න පුළුවන් p කියන එක න අනිවාර්යෙන් එහෙනම් false වෙන්න ඕනි කියලා. ඒකත් කෙලින්ම දාන්න පුළුවන් sin x කියන්නේ d/dx sin x කියන්නේ cos x වගේ මේ දෙක වෙනවා කියලා තියෙනවා නම් කොහේ හරි අපිට කෙලින්ම not p වෙනවා කියලා ගන්න පුළුවන්. අනිත් එක ඒක ඔකට දාන්න ඇති p implies q වෙනවා කියලා දීලා තියෙනවා. ඊට පස්සේ q වලින් පටන් ගන්න තව එකක්. p implies q implies r. එහෙනම් අපිට කෙලින්ම දෙන්න අයින් වෙලා p implies r කියලා වෙනවා කියලා ගන්නත් පුළුවන්. ඒක ඔකට දාන්න ඇති. ඒරල් කාලේ හැම නිකන් සර්ලා හැමතිස්සෙම වගේ එක කියනවා හෙල තියෙනවා. නිකන් p කැමති නෑ p කියන එක කෙනා කැමති q ට q කියන එක කෙනා කැමති r ට. එහෙනම් මං p කියන එක කෙනා r ටත් කැමති. ඒ වගේ කතා එහෙම කියලා අහලා තියෙනවා මං. ඒ වගේ එකක් තමයි මේක. hypothetical syllogism කියන එක. ඒතර කොහේ හරි ඔයාලට ගානේ පටන් ගද්දි මේ වගේ දෙකක් තිබ්බොතින් ඔයාලට කෙලින්ම ගන්න පුළුවන් p implies r කියලා. හැබැයි දැන් මෙහෙම තිබ්බොතින් p implies q implies r ඊට පස්සේ තව එකක් තියෙනවා r implies s කියලා. ඒතර අපිට ඔකට දන්නවා දැන් ඇත්තටම මේ දෙන්නගෙන් මෙයාව අරගෙන p implies r අරගෙන ඊට පස්සේ p implies r ට r ටයි r implies s ටයි අපි දැන් දන්න සිද්ධිය දාන්න පුළුවන් ආයේ. කියන්නේ මේ දෙන්නට දාලා ඒක hypothetical syllogism එක මේ දෙන්නට දාලා මෙතනට ආවා. ඊට පස්සේ අපි තව දත්තයක් දන්නවා නම් r implies s කියලා අපිට ඒ ගත්ත අලුත් දත්තයත් එක්ක එකතු කරලා තව එකක් දෙන්න පුළුවන් p implies s කියලා. දැන් මම ඔය කියපු විදිහට තමයි ඔක් කරන්න ඕනේ. තුන් දෙනාම එකතු කරලා කෙලින්ම p implies s කියලා ලියන්න යන්න එපා. සරල ලකුණු දෙන්න. කියන්නේ p ගෙන් q ඊට පස්සේ q ගෙන් r ඊට පස්සේ r ගෙන් s එක අපිට තේරෙනවා කෙලින්ම p implies s වෙනවා කියලා. හැබැයි hypothetical syllogism එක define කරන්නේ ඒක කෙලින්ම දාන්න පුළුවන් දෙන්නෙක්ට විතරයි. ඒ නිසා steps දෙකකට යන්න යන ඉස්සෙල්ලා මේකේ අරගෙන මෙයයි අනිත් එක්කනයි combine කරලා කියන්නේ steps දෙකකට කරන්න ඕනේ වැඩේ. කෙලින්ම කරන්න යන්න එපා. අනිත් එක disjunctive syllogism. disjunction කියලා දාලා තියෙන disjunctive වෙන්න ඕනේ. ලොකෝලක් නෑ එක. disjunctive syllogism කියන්නේ p o q කියලා එකක් true කියලා අපි දන්නවා. ඊට අමතරව එකක් false කියලා දන්නවා. not q true කියන්නේ q false. එහෙනම් අපි දන්නවා p o q කියන එක කෙනා true නම් එක්කෙනෙක් false කියලා දන්නවා නම් අනිත් එක්කෙනා false වෙලා හරියන්නේ නැහැනේ. අනිත් එක්කෙනා false වෙනවා ඉතින් p o q කියන එක කෙනා false වෙනවනේ. හරිද? එක්කෙනෙක් දැනටමත් එක්කෙනෙක් false කියලා අපි දන්නවනම් අනිත් එක්කෙනා අනිවාර්යෙන්ම true වෙන්න ඕනේ. මොකද අපි දන්නවා p o q කියන statement එක true වීම නිසා ඒක වෙන්න ඕනි නිසා p o q කියන statement එක විය යුතු නිසා true වීම සිද්ධ වෙන්න ඕනි නිසා q කියන එක කෙනා ඒ දෙන්නගෙන් එක්කෙනෙක් false කියලා දැනටමත් අපි දන්නවනම් අපි කියන්න ඕනේ නෑ ඉතුරු වෙන අනිත් එක්කෙනා අනිවාර්යෙන් true වෙලා ඉන්න ඕනේ. එයාත් false වෙනවා ඉතින් අපිට false වෙන්නේ නෑ මේ true වෙන්නේ නෑ මෙයා. මුළු statement එක true වෙන්නේ නෑ. ඒතර ඒකත් දන්න දෙයක්. p o q වෙලා දෙන්න එක්කෙනෙක් false වෙනවා ඉතින් ඒ කියන්නේ not q කියන එක කෙනා true වෙනවා ඉතින් p කියන එක කෙනා true වෙනවා කියලා ගන්න පුළුවන්. ඔකට පේනවා ඇති දැන් මෙතනදී හැමතිස්සෙම ඒකට දෙන්නේ true වෙන අගයන් විතරයි. දැන් ඒ කියන්නේ q වෙනකොට not q දීලා තියෙන්නේ not q කියන එක true නිසා. ඒතර මේ line එකකින් උඩින් ලියන්නේ true වෙනවා කියලා අපි ගන්න කට්ටිය. ඒතර p කියලා ලියුවොත් p true කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. line එකට උඩින් p and q කියලා ලියලා තියෙනවා කියන්නේ p and q true ඒ කියන්නේ true කියලා අපි දන්නවා කියලා ගන්න පුළුවන්. p and q true කියලා දන්නවා කියන්නේ අර truth table එකේ මෙන්න මෙයා වෙන්නෙත් නෑ මේක වෙන්නෙත් නෑ කියලා අපි අනිවාර්යෙන් දන්නවලු. එහෙම ගන්න පුළුවන්.
P and Q එක දීලා තියෙනවා නම් line එක උඩින් P and Q true කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ true මේ logic මේ truth table එක දිහා බැලුවම යට පේලි 3 වෙන්නේ නැහැ මේ උඩ පේලිය විතරක් වෙනවා කියලා අපි දන්නවා කියලා තමයි ගන්න. ඒතර ඒකට අනුව මට කියන්න පුළුවන් P නුත් හරි Q නුත් හරි කියලා. ඒක තමයි මේ ආරම්භ තියෙන්නේ. P and Q true කියලා දන්නවා නම් මට ගන්න පුළුවන් P කියන එක නත් true කියලා. ඊට අමතරව Q කියන එක නත් true කියලාත් ගන්න පුළුවන්. අනිත් ඒවා ඔකට මේ prove කරන්න try කරන්න මම දැන් කරා වගේ මම තව එකක් ඔකටට කරන්න ඕන. මේක ගන්නකො 6යි 7යි මම කරන්නම්. හයවෙනි එකේ තිබ්බේ P implies Q දීලා තියෙනවා. Q implies R වෙනවා කියලා දීලා තියෙනවා. Therefore P implies R වෙනවා කියලා අරන් තියෙනවා. මෙහෙම ගන්න පුළුවන්ද කියලා බලමු. අපි කරන්න ඕනි ඉස්සෙල්ලාම අර tautological form එකෙන් ලියා ගන්න ඕනි. මේක තමයි මගේ rule of inference. ඒ කියන්නේ ඉතින් යාර මේ කට්ටියට නමක් දීලා තියෙන rule of inference කියලා. මේ නීති ටිකක් මේ තියෙන. කෙලින්ම දාන්න පුළුවන් ටික. අපිට ගණන් වලට යද්දි කෙලින්ම දාන්න පුළුවන් මේ ටික අපි දැනටම ඒ කියන්නේ ඒවා prove කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම හරි කියලා ගන්න පුළුවන්. ඒවා prove කරන්න ඕනි නම් tautological form එකට ලියාගෙන මේක tautology එකක් වෙනවා කියලා පෙන්වන්න තියෙනවා. ඒතර මගේ පෙන්වන්න යන එක මේක තමයි මගේ දැන් තියෙන rule of inference එක. එයාට කිව්ව නමක් මොකද්ද? hypothetical syllogism. ඒතර මම ඉස්සෙල්ලා මේක prove කරන්න යනවා නෝ. ලියාගෙන ඉන්න ඕනේ tautological form එකෙන්. හරි. මගේ tautological form එක මොකද්ද? premises ටික ඔක්කොම AND කරලා ගන්න ඕනේ. ඒක logically imply වෙන logically imply කියන්නේ අර imply එකම තමයි. logical meaning එක හරියටම දෙන විදිහට imply කරනවා කියන එක තමයි logically implies කියලා අතන අර note එක බැලුවොත් තියෙයි ඔය කටියට logically implies කියලා අලුත් නමක් වගේ ඒ අරකම තමයි imply කියන එකම තමයි අපි බලමු. එතකොට දැන් ඒකේ කියලා තිබ්බේ premises ටික මේ argument එක හරිනම් premises ටික අරගෙන AND කරලා imply කරනවා වෙන්න ඕනි මේ conclusion එක. එන්නේ ඒක tautology එකක් වෙන්න ඕනි. ඒතර මගේ premises තමයි P implies Q අනිත් එක Q implies R. ඇයි මං AND කරලා ගන්නෙ? ඔය එක්කෙනෙක්කෙනා true වෙන්න ඕනි නිසා. ඔය එක්කෙනෙක්කෙනා true වෙන්න ඕනි නිසා AND කරලා ගන්නවා. ඒතර මුළු AND කරලා ගත්තම ඒ ප්‍රකාශයම හරියනවා කියන්නේ මුළු ඒ කියන්නේ එහෙම ගන්න හේතුව තමයි හැමෝම AND කරලා ගන්න හේතුව තමයි මම මුලදීම assume කරනවානේ එකිනෙකනා true කියලා. ඒතර එකිනෙකනා true කියලා අපිට එහෙම ගොඩක් කරන්න නැතුව ඔක්කොම එක සැරේ කරන්න පුළුවන්. මෙහෙම AND කරලා එකතු කරපු statement එක true වෙනවා කියලා assume කරන එක ඊට වඩා ඒ කියන්නේ වෙන හැමෝම එකිනෙක true කියලා assume කරනවට වඩා මේ AND කරලා අරගෙන ඒ තනි statement එක true කියලා assume කරන එක ඊට වඩා ලේසියි. මොකද තනි statement එක true වෙන්නේ එකිනෙකනා true වෙද්දී. ඒකයි ඒ කට්ටිය premises ටික AND කරලා ගන්නෙ. imply කරනවා මගේ conjunction conclusion එක වෙන්නේ P implies R කියන එක. තරෝකටට මේ තේරුම් නැත්තම් දැන් AND කරලා ගන්න ඔක්කොම premises ටික එකට අපි එකිනෙකනා true වෙන්න ඕනි කියලා එහෙම බලන්න නැතුව හැමෝම මේ විදිහට අරගෙන මේ statement එකම true කියලා ගත්තම ඇති. ඒතර එකිනෙකනා true වෙන්න ඕනි ඇතුළින් අය AND වලින් connect වෙලා තියෙන නිසා. හරි. ඒතර මේක මේ මුළු ප්‍රකාශෙම
ටෝටලොජි එකක් වෙනවා කියලා කියන්න ඕනේ. මේ 7 වෙනි එක බලමු. ඒක එයි POQ not QP. ඒතර POQ වෙනවා කියලා දන්නවා. Q වෙන්නේ නැහැ කියලා දන්නවා. කියන්නේ not Q තමයි true වෙන්නේ. මේකෙන් අපිට ගන්න පුළුවන් කෙලින්ම එහෙනම් අනිවාර්යෙන් P වෙන්න ඕනි කියලා. හරි proof බලමු. POQ. ඒතර මගේ premises ටික ඔක්කොම AND කරපු statement එක ගන්න ඕනි. ඒක imply වෙන්න ඕනි P ට. හරි මේක බලමු. මෙන්න මේ මුළු ස්ටේට්මන්ට් එකම දැන් මගේ ටෝටලොජි එකක් වෙන්න ඕනි. හරි කොහොමද කරන්නේ? අපි ඉස්සෙල්ලාම මෙතන Q නුයි not Q එකක් ඉන්න නිසා මෙතන ඩිමෝගන්ස් ලෝ දාලා අපිට පුළුවන් මේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාලා අපිට පුළුවන් Q and not Q එකක් හදාගෙන false එකක් අරගෙන ඒකක් අඩු කරලා එක වරහනකට ගන්න නේ. ඒ කිව්වේ මට පුළුවන් ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාන්න. ඒතර එනවා P and not Q or Q and not Q. මේක ඉම්ප්ලයි වෙනවා කියලා ගන්නවා P ට. ඒතර මේ දැම්මේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක. ඊට පස්සේ මට පුළුවන් Q and not Q එක වෙනුවට false දාන්න. ඒතර මොකක් හරි දැන් or false කියන්නේ බිඳුවක් එකතු කරනවා වගේ හිතන්න පුළුවන්. ඒතර මේකෙන් එන්නේත් P and not Q ම තමයි. implies P. distributive මෙතෙන්ට දැම්මේ complement law එක. මෙතෙන්ට දාලා තියෙන identity law එක. ඒතර මට පුළුවන් දැන් මේ implication එක අයින් කරගන්න. ඒතර not එකක් දාලා O එකක් දාන්න තියෙන්නේ. දැන් එනවා not P O Q කියලා මම ලියන්නම් මෙතන. O P ඩිමෝගන්ස් ලෝ දැම්මේ. මෙතන definition එක ඩිමෝගන්ස් ලෝ එක මම කම්ප්ලිමන්ට් ලෝ එකක් දාලා තියෙන්නේ. මෙතන not එක Q කියලා අරගෙන ඊට පස්සේ මට පුළුවන් පැත්ත මාරු කරන්න කමියුටේටිව් ලෝ එක දාලා ඊට පස්සේ ඇසෝසියේටිව් ලෝ එක දාන්න තියෙනවා. P or not P කියන්නේ true එකක් එක්ක Q කියන්නේ ආය ටෝටලොජි එකක් තමයි. එතකොට මම දාලා තින්නේ කමියුටේටිව් එක ධර්මේ. ඔකට අර ඒ වෙලාවෙම මේ හේතු ටික ලිව්වනම් හොඳයි. මොකද ඒක මොකද දැම්මේ කියලා හොයන්නත් වෙලා යන නිසා. ඊට පස්සේ ඇසෝසියේටිව් දාලා තියෙන්නේ. ඊට පස්සේ කම්ප්ලිමන්ට් එක. ඊට පස්සේ identity. හරි. ඒක ආවා. ඒ කියන්නේ මේක ටෝටලොජි එකක් වුණා කියන්නේ මේ
මෙයයි true වෙද්දි p true වෙනවා කියන එක ගන්න පුළුවන් කියන එක. කියන්නේ මේ ස්ටේට්මන්ට් එක ටෝටල් ලොජික් එකක් වෙනවා කියන්නේ එයාගේ premises true වෙද්දි මට conclusion එකට ඒකත් true කියලා ගන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. අපි ගණන් ටිකක් බලමු දැන්. මේවා තමයි මුල මම කිව්වා වගේ අර අපේ tools ටික. sin x කෙන් cos එක එනවා ඒ වගේ tan x කෙන් sec වර්ගයක එනවා කියලා ඒ වගේ අපි දන්නා වගේ මේ ටික 7යි තියෙන්නේ. ඒ 7 දෙනා කරක දාන්න ඕනි ලොකු ඒවට. මේ දෙකත් මම කියන්නම්. මේකත් ප්‍රූව් කරන්න පුළුවන්. හැබැයි මේක දාන්න එපා කියලා තමයි කිව්වේ නම්. ඒ කියන්නේ ඔය කඩේ කොහේ හරි තිබ්බොතින් p implies q වගේ එකකුයි r implies s වගේ එකකුයි දෙකම වෙනවා කියලා. ඊට අමතරව දීලා තියෙනවා p හරි r හරි දෙකෙන් එකක් වෙනවා කියලා. කියන්නේ මේකයි දීලා තියෙනවා නම් අපිට බලන්න p නුයි r නුයි ඉන්නේ මෙතන. p මෙතන o එකක් තියෙන්නේ. ඒතර p o r නුයි මෙන්න මේකයි වෙනවා නම් මට q o s වෙනවා කියලාත් ගන්න පුළුවන්ලු. තව එකක් තියෙනවා. ඒ විදිහටම මේක වෙනවා වගේම මේ p o r වෙනුවට not q or not s. ඒ කියන්නේ q o s වෙන්නේ නැහැ. q සහ s q and s වෙන්නේ නැල්ලු. ඒ කියන්නේ not q or not s වෙනවා කියන එක. වෙනවා නම් not p or not r වෙනවා කියලා ගන්න පුළුවන්ලු. ඔකරි ඒක අරක වගේ කොට හිතන්න පුළුවන් මේ මෙන්න මේ දෙක වගේ. මෙයයි වගේ. ඒකේ අපි දැක්කා p implies q එකෙන් p implies q නුයි වම් පැත්තේ තියෙන එක true නම් දකුණු පැත්තේ තියෙන එක න true කියලා ගන්න පුළුවන්. ඒ වගේම modus tollens එකෙන් කියන්නේ p implies q true වෙද්දි q කියන එක න false නම් p කියන එක න false කියලා ගන්න පුළුවන්. ඒතර මගේ මේ ඒ වගේම මෙතනත් මුලින් ඉන්න දෙන්න true වෙනවා අරගෙන තියෙන්නේ. q නුයි s නුයි එහා පැත්තේ ඉන්න දෙන්නගේ false වගේන් තියෙන complements ටික තියෙන. ඒක එච්චර වැදගත් ඒ කියන්නේ ඒක මතක තිබ්බට කමක් නැහැ ඒත් ඒක දාන්න යන්න එපා ගණන් වලට. හරි අපි මේක බලමු මේ example එක. show that t is a valid conclusion from the premises මෙන්න මේවා p implies q q implies r r implies s not s and p or t. ඒතර අපිට දීලා තියෙනවා 1 2 3යි විතරයි 5ක් දීලා තියෙනවා premises විදියට. ඒවා අපි දැනටමත් true කියලා දන්න කට්ටිය. අන්න ඒ කට්ටිය එහෙම හැමෝම එකිනෙක කෙනා true වෙනවා නම් t නුත් වෙනවා කියන එක තමයි මේ කියන්න හදන්නේ. ඒතර අපිට පුළුවන් ඕනි නම් fundamentally අපි අරවට කරා වගේ මේක මම p1 කියන්නම්. p2 මෙයා p3 not s කියන්නේ p4 pot කියන එක කෙනා p5 කියලා ගන්නවා premises. ඒතර මට පුළුවන් අර basic එකෙන් වගේ p1 and p2 and p3 and p4 and p5 imply කරනවා මගේ කවුද q එක වෙන්නේ මේ වෙලාවේ t කියන එක කෙනා. imply කරනවා q කියන show that t is a valid conclusion. ඒ කියන්නේ conclusion එක from the premises. ඒ කියන්නේ valid වෙනවා කියලා කියන්න ඕන නම් ඒ argument එක valid කියලානේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ argument එක තමයි මෙන්න මේ කට්ටිය true වෙද්දි q නුත් true වෙනවා කියන එක. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. මෙන්න මේ ලියපු එක tautology එකක් වෙනවා කියලා සුළු කර ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. complement law එකයි. ඒ කියන්නේ මේ ටික මොනවද දාන්න නැතුව ඔයාලට කැමති නම් පුළුවන් අර පළවෙනි දවස්වල ඉගෙන ගත්ත ටික. ඒ කියන්නේ ඩි මොගන්ස් ටිකයි, කමියුටේටිව් එකයි, associative එකයි ඒ කට්ටිය දදා ගිහිල්ලා
මෙන්න මේගොල්ලෝ පෙන්වන විදියට පෙන්වන්න පුළුවන්. ඒත් අපි දැන් මේ සෙට් එකක් පෙන්නගෙන ඉන්නේ. ඒ පෙන්නපු කට්ටිය මේ මෙන්න මේ පෙන්නපු 7 දෙනා පාවිච්චි කරලා වුණා අපිට පුළුවන් වැඩේ ලේසි කරගන්න. ඒතර දැන් අපිට බේසික් එකේ ඉඳන් යන්න වෙනවා නම් අර මෙයාලා පෙන්නපු විදියට ඒ වැඩේ මේක අස්සේ කරන්න වෙනවා. ඒතර එච්චර වැඩේ අමාරු කරගන්න ඕනේ නැහැ නේ. ඒතර දැනටවත් පෙන්නලා තියෙන ටික පාවිච්චි කරලා අපිට පුළුවන් මේක වෙනවා කියලා අන්තිමට අපි කරන්නේ ඇත්තරම ඔය T කියලා පෙන්නනවා වෙනුවට මේ කට්ටියකින් පටන්ගෙන අන්තිමට අර කට්ටියට කරපු වැඩ ටික කරලා කියන්නේ අපි අර දන්න 7 දෙනා ඉන්නේ. ඒ 7 දෙනා කරනවා මේ කල්ලන්ට අන්තිමට Q ගෙන් ඇවිල්ලා නතර වෙනවා. අන්නේ එහෙම කරොත් අපි මම අර කලින් ලිව්ව ප්‍රකාශයේ ටෝටලොජි එකක් වෙනවා කියන එක මෙන්න මේ ප්‍රකාශයේ ටෝටලොජි එකක් වෙනවා. එහෙම ආවොතින් අන්තිමට කියන්නේ ඒ ප්‍රකාශයේ ටෝටලොජි එකක් වෙන්නේ ප්‍රෙමිසස් ටිකෙන් පටන්ගෙන එයාලට අපි අර දන්න දැන් මේ හදාගත්ත ටික තියෙන ඒකට 7 දෙනාගෙන් කීපයක් කරලා අන්තිමට එන්න පුළුවන් නම් Q ගෙන් නතර වෙන්න පුළුවන් නම් මගේ ආගියුමන්ට් එක වැලිඩ් ආගියුමන්ට් එකක් කියලා කියන්න පුළුවන්. අපි බලමු මේක දැන් කරන්න. කරලා පෙන්නන්නම් ඒක. අර ටිකත් අපි අරන් තියාගමුනේ. තාම හරි. ඒතර මේ ටික අපි දැන් දන්නවා. දාන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔකට කැමති නම් try එකක් දෙන්න මම පළවෙනි එක කරලා පෙන්නන්නම් හැබැයි කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව ඇතිනේ. හරි. අපි දැනට දීලා තියෙනවා මෙන්න මේ කට්ටිය premises. P implies Q කියන එක නා දීලා තියෙනවා අපිට ගන්න පුළුවන් premise එකක් කියලා අරගෙන. කියන්නේ මම දීලා තියෙන කට්ටිය ලියාගෙන ඉන්නම් ඉස්සෙල්ලා. P implies Q. Q implies R. R implies S. Not S. P O S. මේ ටික නේ තිබ්බේ. ඔව්. නෑ. P O T. හරි. මට කියා ගන්න ඕනි මෙන්න මේ කට්ටියගෙන් therefore T එනවා කියලා. කොහෙන්ද පටන් ගන්න? කාගෙන්ද පටන්ගෙන යන්න ඕනි කියලා පොඩ්ඩක් හිතුවොත් අපි මොනවද දන්නේ කරන්නේ? අපි දන්නවා P කියලා එකක් තියෙනවා නම් වෙන මොකක් හරි වැඩක් නැති එකක් එකතු කරන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ අපි මොකක් හරි තැනකින් ඇවිල්ලා නැවතිලා අපේ අවශ්‍ය උත්තරේ මෙන්න මේ වගේ එකක් නම් මට එකතු කරන්න අවුලක් නැහැ. එකතු කරලා ගන්න පුළුවන් අපිට අදාළ උත්තරේ. දැන් ඒ කියන්නේ අර හදලා ඇවිල්ලා T වගේ එකක් දැන් ඒකට අහලා තියෙනවා නම් T O Q පෙන්වන්න කියලා මම ඇවිල්ලා T වලින් නතර වුණාට පස්සේ අන්න ඊට පස්සේ එකතු කරන්න පුළුවන් අපිට අදාළ එක්කෙනා එයාලා ඉල්ලන ආකාරයට හදාගන්න. ඒව එන්නේ පස්සට වගේ. දෙවෙනි එක ටිකක් වැදගත්. මේක නිකන් පළවෙනි එක එන්නේ නිකන් අන්තිමට උත්තරේ ලස්සනට හදාගන්න වගේ. දෙවෙනි එක එන්නේ අපිට අවශ්‍ය කට්ටිය ගලවලා ගන්න. ඒ කියන්නේ P and Q කියලා දීලා තියෙනවා නම් මට P අරගෙන එතනින් ඉස්සරහට වැඩේ කරන්න ඕන නම් මට කරන්න පුළුවන් ඒ වැඩේ. P and Q therefore P කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ PQ දෙන්න ඉන්න නම් එකතු කරලා ගන්න පුළුවන්. ඒකත් නිකන් මට ඕනි මේ වගේ කෙනෙක් හදාගන්න ඕන නම් P and Q කියන ආකාරය හදාගන්න ඕන නම් කොහේ හරි ලී වෙලා තියෙන්න ඕනි. උඩින් එයාට උඩින් ලී වෙලා තියෙන්න ඕනි P නුයි Q නුයි true වෙලා කියලා. අනික් කට්ටියත් ලාවට බලමු P implies Q වෙලා තියෙනවා. ඊට පස්සේ මට කොහොම හරි දැන් මෙහෙම එකක් තියෙනවනේ. ඔයාලට P implies Q එකක් පේනවා. ඔයාලට Q එකක් හදාගන්න ඕනි කොහොම හරි. එහෙනම් මට ඕනි මොකද්ද? කොහෙන් හරි P true වෙනවා කියලා කියා ගන්න ඕනේ. එහෙම කියාගත්තට පස්සේ මට පුළුවන් මට ඕනි Q අරගන්න.
ඒ විදිහටම ඔයාලට p implies q තියෙනවා not q නුත් ඇවිල්ලා තියෙනවා නෝ not p එක ගන්න පුළුවන්. මෙන්න මේක ටිකක් හොඳයි. p implies q q implies r තියෙනකොට p implies r කියලා ගන්න පුළුවන්. දැන් ඒක හොඳයි කිව්වේ මෙතන මට ඒ වගේ තුනක් තියෙනවානේ. ඒතර ඒකේ මොනවා හරි කරගන්න පුළුවන් වෙයි. ඔකට ගණන් හදද්දි නිකන් ඒ කියන්නේ කොහොමද හදන්න ඕනි කියලා පස්සේ පේන්නේ කීපයක් හදද්දි. අර නිකන් කෙමිස්ට්‍රි වල කන්වර්ෂන් කරද්දි මුලදී කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුව ඊට පස්සේ නිකන් අර කරන්න ඕනි දේ නිකන් ඔකටිට මොකද්ද කරන්න ඕනි කියලා හරියටම ගාන හදන්නත් කලින් සමහර ඒවට හිතෙන්න ඇතිනේ. ඒ වගේ මේවටත් පස්සේ කරද්දි පුළුවන් වෙනවා. තර මේක ටිකක් දාන්න පුළුවන්. අපි ඒක දාලා බලමු 6 වෙනි එක. 7 වෙනි එකත් වැදගත්. POQ නුයි not ඒ කියන්නේ POQ කියලා මොකක් හරි දෙන්නෙක් සම්බන්ධ වෙලා දෙන්නගෙන් එක්කෙනෙක් false කියලා අපි හොයාගත්ත ඉතින් මට එක්කෙනෙක් ගලවලා ගන්න පුළුවන්. ඒතර POQ වල දැන් P and Q නම් කෙලින්ම ගලවලා ගන්න පුළුවන් දෙන්නවම. හැබැයි POQ කියලා කනෙක්ට් වෙලා තියෙද්දි මට එක්කෙනෙක් ගලව ගන්න ඕන නම් අනිත් එක්කෙනා false වෙනවා කියලා ඉන්න ඕනේ. හරි මම අරක මොකද්ද 6 වෙනි එක hypothetical syllogism එක දාලා ඉන්න. ඉස්සෙල්ලාම ගාන හදන්නේ මෙහෙමයි. දැන් අපි පටන් ගන්නවා ලියන්න. දැන් මේ හැම එකේම මම ගාන හදන්නේ මෙහෙමයි. 1 2 3 කියලා ගිහිල්ලා කියන්නේ නම්බර් කරනවා. දැන් මගේ පියවර ටික නම්බර් කරන්න ඕනි. එයි කියලා කියන්නම්. මේ විදිහට නම්බර් කරගෙන ගිහිල්ලා අන්තිමට t වලින් ඉතුරු වෙනකම් මම කරන මේ ක්‍රියාව හරියට නම්බර් කරගෙන යන්න ඕනේ. මොකද මේ ලොජික් කියන්නේ නිකන් කරන හරියට කරනවද නැද්ද කියන එක වගේ එකක්නේ. මම කරද්දි තේරෙයි. මම ඉස්සෙල්ලාම ගන්නවා p implies q කියන එක. මෙතනින් එහාට තමයි මගේ ගාන. හරි. දැන් මම ලියන්නේ මගේ ගාන. මගේ proof එක. ඉස්සෙල්ලාම මම ගන්නවා එකට දීලා තියෙන premises වලින් කැමති එකක් ගන්න පුළුවන්. මොකද අපි assume කරනවානේ මේවා හරි ඒවා කියලා. හරිද? premises කැමති වෙලාවට අපිට අරගන්න පුළුවන්. මොකද ඒවා නිවැරදි කියලා අපි assume කරන නිසා. මම ගන්නවා p implies q කියන එක. ඒතර ඒක ලියන්න හේතුව මොකද්ද? එහෙම ලියන්න පුළුවන් p implies q වෙනවා කියලා ගන්න පුළුවන් හේතුව තමයි අපි ඒක premise එකක් නිසා assume කරනවා ඒක නිවැරදි එකක් කියලා. ඒතර මෙතන ලියවෙන්නේ මගේ proof එකේ මේ ලියන්න යන්නේ ඔක්කොම නිවැරදි දේවල්. ඒතර p implies q කියලා එකක් කඩාපාතුනේ කොහොමද කියලා ඔයා ලියන්න ඕනේ. premise එකක් නිසා තමයි මෙතනට මම ලියන්න පුළුවන් උනේ. හැමතිස්සෙම p implies q වෙන්නේ නැහනේ. මම තව එකක් ගන්නවා q implies r කියලා. ඒක ගන්න පුළුවන් උනේ ඇයි? ඒකත් premise එකක් නිසා. දැන් මම මේ දෙන්න පාවිච්චි කරලා ලියනවා p implies r වෙනවා කියලා. කොහොමද ඒක ලියුවේ? අපි දන්නවා p implies q implies r වෙනවා නම් ඒව true නම් මට ඒ දෙන්න පාවිච්චි කරලා ලියන්න පුළුවන් p implies r නුත් true කියලා. ඒක hypothetical syllogism. ඒකේ ලියන්න කියලා තියෙන මෙන්න මේ විදිහට. hypothetical syllogism කියලා ලියන්න අවශ්‍ය නැහැ. ලියන්න ඕනි මෙන්න මේක. from 1 and 2 කිව්වම සර්ට තේරෙනවලු මොකක්ද ඒ කරේ කියලා. එහෙම ලියුවම ඇති කියලා තමයි කිව්වේ. මම full answer එක ලියනවා spot test එකකට වගේ ලියන්න තියෙන from 1 and 2 by hypothetical syllogism. ස්පොට් ටෙස්ට් මාක් කරන්නේ ලෙක්චර් නෙවෙයි ඒවා මාක් කරන්න වෙනම ටියුටෝරියල්ස් වල ඉන්නවා. ඒ කට්ටිය මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ ලකුණු දෙන්නේ මොන වගේ එකක් ලිව්වමද කියලා. ඒ නිසා අහලා බලන්න. සර් නම් කියන්නේ from 1 and 2 ලිව්වම ඇති කියලා. ඒ කියන්නේ මෙහෙම ලිව්වම ඇති කියලා තියෙන්නේ. ඊටු ටික සර් හිතා ගන්න පුළුවන් කිව්වා.
සමහර ඒවා සර්ටත් මතක නැල්ලු. ඒ නිසා ලියන්න අවශ්‍ය නැහැ කියලා තමයි කිව්වේ. හැබැයි ඔකට දැන් හදන ගණන් වලට හැම එකක්ම වගේ ලියන්න. මොකද එතකොට තමයි මේ ඔව මතක හිටින්නේ. කෙලින්ම දාගෙන යන්න එපා. හරි. ඊට පස්සේ මම දැන් මේ දෙන්න ගත්තා. මම ගන්නවා දැන් මට ඉන්නේ p implies r කියලා එකක්. එතන මට පුළුවන් r implies s එකෙන් p implies s එකක් හදාගන්න නේ. ඒකනේ මම කරන්න ඕනේ. p implies r එකයි r implies s එකයි එකතු කරලා ආයෙ කලින් කරපු වැඩේම කරන්න තියෙනවා. මම ඉස්සෙල්ලා r implies s මෙතනට අරන් ඉන්න ඕනේ. මොකද දැන් ගාන බලන එක්කෙනාට පේන්නේ මේ proof එකෙන් යට ටික විතරයි. මේ උඩ ටික ඒක බලන් ඒක මුලදී බලලා ඒ ගානට ඒත් එයා දැන් proof එක කියවද්දි proof එක විතරයි කියවන්නේ. ඒතර උඩ තියෙන කට්ටිය අවශ්‍ය වෙලාවට අරගෙන මෙතනින් ලියලා ඉන්න ඕනේ. එතන තියෙනවා කියලා හිතාගෙන ලියන්න යන්න එපා. මොකද proof එක කියවන එක්කෙනා එයා උඩට ගිහිල්ලා ප්‍රශ්න කියවන්නේ නැහැ. කෙලින්ම proof එක විතරයි බලන්නේ. ඒතර වාගේ proof එක complete proof එකක් වෙන්න ඕනේ. ඒතර r implies s එක ආවේ කොහෙන්ද? කියන්න ඕනේ premise එකක් දීලා තියෙනවා. එතනින් තමයි ගත්තේ කියලා. හරි. දැන් මේ දෙන්න පාවිච්චි කරවන්න පුළුවන්. p implies s කියලා ලියන්න. මේක පාවිච්චි කරලා ඒක කොහොමද ආවේ? from 3 and 4. හරි. ඒතර 3යි 4යි පාවිච්චි කරලා තමයි මම p implies s කියලා ලියන්නේ. අර වගේ full හේතු ලියනවා ඒක ඔකට ඒක ලියන්න මම දැනට කෙටිවට ලියාගෙන යනවා. හරි. මම නතර වෙන්න ඕනේ කොහෙන්ද? ඒකට කියන්නේ show that t is a valid conclusion. ඒතර t තමයි මගේ conclusion එක වෙන්න ඕනේ. නතර වෙන්න ඕනේ නම් t වලින්. ඔව් මේ තියෙන t කියලා. හරි. දැන් මම ගාව p implies s එකක් තියෙනවා. දැන් මට පුළුවන් not s එකක් මේ දීලා තියෙනවා. හරි. p implies s මම ගාව තියෙනවා not s එක තියෙනවා. ඒ කියන්නේ මම ගාව දැනට p implies s කියන ස්ටේට්මන්ට් එක තියෙනවා. ඊට අමතරව s කියන එක නා false කියලා දීලා තියෙනවා. s කියන එක නා false වෙන්නේ අපි දන්නවා මෙයා false වෙනවා නම් මෙයා true වෙන්න බෑනේ. p true වෙලා s false වෙන්න බෑ. හැබැයි මේකේ දීලා තියෙනවා s කියන එක නා false වෙලා තියෙනවා කියලා. එහෙනම් දැනටවත් මේක පස්වෙනි පේලිය ලිය වෙලා තියෙන්නේ හරි දෙයක් නිසා. ඒ කියන්නේ හරි දෙයක් නිසා s කියන එක නත් false නිසා මට ගන්න පුළුවන් නිගමනය තමයි p කියන එක නත් false කියන එක. ඒක දීලා තියෙනවා modus tollens කියන එක. මම ඒක explain කරා p implies q කියලා දන්නවා q කියන එක න false වෙන්නේ වෙන්න පුළුවන් p false නම් විතරයි. කියන්නේ මේකත් true වෙලා මේකත් true වෙන්න පුළුවන් p කියන එක නත් p false වෙනොත් විතරයි. ඒ කියන්නේ not p එක true වෙනොත්. ඒතර මම මේ හැමතිස්සෙම මේ වගේ ලියන්නේ true statements. ඒකේ මම p වෙනුවට not p දාන්න. ඔයා p ලියනවා නම් ඕනනම් කියන්නේ එහෙම ලියන්නේ නැහැ. ලියනවා නම් මේ විදිහට ලියන්න පුළුවන්. p is false කියලා. ඒ වගේ දෙයක් ලියන්නත් පුළුවන්. මොකද අපි ලියන්න ඕනේ හැමතිස්සෙම වැරදි හැමතිස්සෙම ලියන්න ඕනේ වැරදි දේවල් නෙවෙයි. හැමතිස්සෙම true වෙන ඒවා තමයි ලියන්න ඕනේ. ඒතර p කියන එක නා false නම් අපි දන්නවා not p කියන එක නා true කියලා. ඒකෙන් මම not p කියලා ලියන්නේ. හරි. ඒක ආවේ කොහෙන්ද? මට වැරදුනා. දැන් not s එක උඩ තියාගෙන මම ගත්ත ඉස්සෙල්ලා ඒක අරන් ඉන්න ඕනේ. not s එක අරගෙන තමයි මට not p කියලා ලියන්න පුළුවන් වෙන්නේ. ඒතර not s එක ආවේ කොහෙන්ද? ඒක premise එකක් නිසා. ඒතර මේ දෙන්න පාවිච්චි කළා මම not p කියලා කිව්වා. ඒක මොකද්ද? from 5 and 6. මොකද්ද හේතුව? modus tollens නේ. හරි.
හරි not p කියලාත් ඇවිල්ලා තියෙනවා. මම මේක පාවිච්චි කරා. ඔයාලට දැන් දීලා තියෙන premises ආය පාවිච්චි කරන්න පුළුවන්. මම හරි දැම්මට ආය දාන්න බෑ කියලා හේතුවක් නැහැ. දැන් මට දාන්න පුළුවන් ඉතුරුලා තියෙන p o t කියන එක. මෙතන t කියන්නේ වෙනම ප්‍රොපොසිෂන් එකක් tautology කියන එක නෙමෙයි. හරිද? මේ t කියන එක ඒක ප්‍රොපොසිෂන් එකක් tautology එකක් නෙවෙයි. ගානේ හැටියට ඒගොල්ලෝ අදහස් කරන්නේ මේ ප්‍රොපොසිෂන් එකක් එතන. හරි. POT කියලා දීලා තියෙනවා. ඒක ආවේ කොහොමද? ප්‍රමිස් එකක් නිසා. හරි. දැන් මට පුළුවන් හැමතිස්සෙම හිතන්න ඕනේ මම මේ ලියන්න එක කොහොමද ඇයි එහෙම ලියන්නේ කියලා. මොකද්ද දැන් පියවරෙන් පියවරට හරියටම වාට ඔළුවේ වැඩ කරන්න ඕනේ කොහොමද මම මෙතනින් ඊළඟ පේලිය ලිව්වේ ඇයි හරියටම එකවට තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම POT කියලා කොහොමද ලිව්වේ කියලා. ඒක ප්‍රැක්ටිස් වෙනවා කට්ටිය මේ විදිහට වරහන් දාලා ලියද්දි. ඒ හිතන විදිහට ප්‍රැක්ටිස් වෙන්න මොකද රියල් ඇනලිසිස් වල හැම ගානක්ම ඒ විදිහට තමයි හදන්න ඕනේ. ඒකයි අපි අර A level වලදී නිකන් කරගෙන ගියාට මේ වගේ ගණන් ටිකක් වෙලා යනවා හදන්න. මොකද අපි ඒ ලියන අකුරක් ගානේ ලියන එක නිකන් හෙන ફોකස් වෙලා තමයි ඒක ලියන්න ඕනේ. දැන් POT දැන් ඊළඟට මම ලියන්න යන්නේ මේ දෙන්න පාවිච්චි කරලා T එක ගන්න යන්නේ. එතන මට ඇවිල්ලා ඉවරයි උත්තරේ. මේක ගත්තේ කොහමද? දෙන්න කනෙක්ට් වෙලා ඉන්නේ O වලින්. එතන මට T ව ගලව ගන්න ඕන නම් P කෙනෙක් කෙනා false වෙන්න ඕනේ නේ. එතන දැනටමත් මට උඩින් ඉන්නවා මේ P කෙනෙක් කෙනා false කියලා not P ඉන්නවනේ. එතන මගේ disjunctive syllogism කියන එක 7 වෙනි එක. POQ නම් POQ සහ not Q කියන එක වෙනවා නම් P කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ POT කියලා තියෙනවා not P දීලා තියෙනවා. එහෙනම් T ගන්න පුළුවන්. From 7 and 8. මොකද්ද disjunctive syllogism. මේ අර ග්‍රීක් වචන තියෙන්නේ ඒ කට්ටිය තමයි මේවා මුලින්ම හදාගත්තේ. ඒ නිසා ග්‍රීක් වචන තියෙන්නේ. සිලොජිසම් නෙවෙයි මොඩස් ටොලරන්ස් නෙවෙයි ඒවා. හරි. දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි මගේ ප්‍රූෆ් එක. මම අර ඔයා කැමති නම් ප්‍රෙමිසස් ටික ඔක්කොම ලියාගෙන ඉවරලා ඊටු ටික කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මම හරියටම කියනවා දැන් from 3 and 4 කියලා මෙතනදී කිව්වට ඔයා ඒක මුලින් ලියාගත්තා නම් මට from 1 and 4 වගේ එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ලේසි ප්‍රෙමිසස් ටික ඔක්කොම මුලින් 1 2 3 4 කියලා 1 2 3 4 5 කියලා ලියාගෙන ඉවරලා ඊට පස්සේ කරන ඒවා කරන්න නම් එහෙම අවුලකුත් නැහැ. ඔයා නම්බර් කරගෙන යන්න හැබැයි. ඒ පේලිය ටික නම්බර් කරන්න. මොකද ඒ නම්බර් කරන එක වැදගත් වෙනම් අර මේකට ආවේ කවුරු යූස් කළාද කියන එක ලියන්න ඕනේ නිසා. ඒකයි නම්බර් කරන්න කිව්වේ. කියන්නේ මෙතන වගේ from 3 and 4 කියන එක ලියන්න පුළුවන් වුණේ නම්බර් කරපු නිසානේ. මේ දෙන පාවිච්චි කරලා ආව කියන එක කියන්න ඕනේ. ඒ කියන්නේ ඔළුවේ තියන්න බෑ. ඒක ලියවෙන්න ඕනේ. තව එකක් බලමු. මේක ඔය කට්ටිය මේක ලියා ගන්න. මම තියන්නම් විනාඩි 2ක් වගේ. මේක ලියා ගන්න ඔය කට්ටිය. කොලයක් කරගෙන. විනාඩි 5ක් වගේ දෙන්න. ඔකයි try කරන්න එක්කුත් මම ඕනනම් දෙන්නම් ඒ වෙලාවෙම. මේ ඊළඟ එකත් බලන්න. මම විනාඩි 10ක්ම දෙන්නම් බ්‍රේක් එකක් වගේ. අරක ලියා ගන්න ඊට පස්සේ ඒ කියන්නේ කරපු එක ලියා ගන්න මේක. කරපු විදිය ඊට පස්සේ S කියන එක කෙනා prove that S is a valid conclusion from the premises. premises ටික තමයි මේ ටික. 1 2 3 4ක් තියෙනවා. ඒ 4 දෙනාගෙන් S කියන එක කෙනා නිගමනයකට එන්න පුළුවන් කියන එක පෙන්වන්න.